අද සෙෂන් එකට කලින් අපි ගිය සතියේ කතා කරපු එක මම පොඩ්ඩක් මතක් කරන්නම්. අපි ගිය සතියේ කතා කරේ ඉක්විටි ඉන්වෙස්ට්මන්ට් සම්බන්ධයෙන් ඒකේ කරන පර්යේෂණ සහ ඒ වාර්තාකරණ එක අපි ඒකේ PE ratio එක ගැන කතා කරා. ඒත් එක්ක capital asset pricing model ඒ කියන models ටික මේ dividend growth model ඒ ටික අපි කතා කරා. දැන් අද අපි කතා කරන්න යන කොටස සුරැකුම් ප්‍රාරක්ෂණය තියෙනවා හිමිකම් සහ වත්කම් කළමනාකරණය කියන කොටස තමයි අද අපි කතා කරන්න යන්නේ. right ඕගොල්ලන්ට හම්බ වෙලා තියනවද බලන්න මෙන්න මේ පෙන්නන ටියුට්ස් ටික හම්බ වෙලා තියෙනවා කියලා මම හිතනවා. සුරැකුම් ප්‍රාරක්ෂණය කියන ටියුට් එකයි asset management නැත්නම් වත්කම් කළමනාකරණය කියන ටියුට් එකයි. ඒකේ මේ අපි තියෙන්නේ මේ විභාග ප්‍රශ්න තියෙන එතන ඒකයි ඒකේ ටියුට් එකක් තියෙනවා. ඒක හම්බ වුණා කියලා මම හිතනවා. ස්ට්‍රක්චර්ඩ් ෆයිනෑන්ස් එක අපි බොහෝ දුරට එන සතිය තමයි කතා කරන්න වෙන්නේ. අපි සුරකුම් ප්‍රාරක්ෂණයෙන් පටන් ගමු. අද ප්‍රාරක්ෂණයයි වත්කම් කළමනාකරණය කියන කොටස අපි කතා කරමු මේ සුරකුම් ප්‍රාරක්ෂණය කියන එක ගැන. එතකොට සුරකුම් ප්‍රාරක්ෂණය කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රාරක්ෂණය කියලා කියන්නේ ඕනෑම දෙයක් නිකුතුවක හෝ වත්කමක වගකීම වෙනත් කෙනෙකුට පැවරීමේ ක්‍රියාවලිය තමයි ප්‍රාරක්ෂණය කියන එකේ වචනේ අදහස වෙන්නේ. මේ සුරකුම් ප්‍රාරක්ෂණය කියන එකේදී අදහස් වෙන්නේ යම් කිසි නිකුත් කිරීමක්. ඒ කියන්නේ අපි කලින් කතා කරා හිමිකම් හෝ ණය. ඒ කියන්නේ කොටස් නිකුත් කිරීමක්, විවිධාකාර කොටස් නිකුත් කිරීම තියෙනවා. ණය නිකුත් කිරීමකට අදාළ ඒවත් අපි කතා කරා ඉෂුව මැනේජ්මන්ට් එකේදී නිකුත් කළමනාකරණයේදී. අන්න ඒ නිකුත් කිරීමක් සම්බන්ධව සිදුවන ප්‍රාරක්ෂණයක්. ඒ කියන්නේ ඒ අදාළ නිකුතුව දැන් අපි කොටස් නිකුතුවක් වගේ එකක් උදාහරණයකට ගත්තොත් කොටස් නිකුතුවකදී ඒ නිකුතුව සියලුම කොටස් වලට අදාළ සියලුම ගෙවීම් ලැබෙන බවට සහතික කිරීමක් තමයි ප්‍රාරක්ෂණයේදී වෙන්නේ. අපි රුපියල් 10 ගානේ මිලියන 100ක කොටස් නිකුතුවක් සිද්ධ කරොත් ඒක මිලියන 1000යි. ඒ කියන්නේ බිලියන් 1යි. ඒ බිලියන් 1ක නිකුතුව ප්‍රාරක්ෂණය කිරීමෙන් අදහස් වෙන්නේ අපි මිලියන 600ක් නැත්නම් මිලියන 700ක සහභාගයක් නැත්නම් කොටස් වලට ඉල්ලුමක් තිබ්බොත් මිලියන 700ක අන්න ඒ ඉතුරු 300 මිලියන 300 ප්‍රාරක්ෂණ ආයතනය විසින් බාර ගන්නු ලබනවා. ඒක තමයි එතන අදහස වෙන්නේ. right එතකොට ප්‍රාරක්ෂණය කියන එකේ අදහස් කරන්නේ ඒක. එතකොට ඒක නිකුතුවකට අදාළව කෙරෙන ප්‍රාරක්ෂණයක් තමයි ඒකේ වෙන්නේ. එතකොට මේක ඔයගොල්ලෝ මූලිකවම සිදු වෙන්නේ අදාළ නිකුතුවේ ඊට අදාළ ප්‍රධානම අවදානම කියන කොටස් වල ණය කර නොවිකිණීමේ අවදානම යම් කිසි ගාස්තුවකට යටත්ව වෙනත් පාර්ශවයකට පැවැරෙන. එතකොට මේක ආයෝජන බැංකුව සම්බන්ධයෙන් ප්‍රධාන කාර්යභාරයක් වෙනවා සුරකුම් ප්‍රාරක්ෂණය කියන එකට. එතකොට ඒ වගේ නිකුතුවක් ඇයි නොවිකිණීමේ අවදානමකට ලක්වන්නේ? ඇයි නැත්තම් මොන වගේ සමාගම්ද ඒ වගේ නොවිකිණීමේ අවදානමකට ලක් වෙන්නේ? ඒක ඔයගොල්ලන් පොඩ්ඩක් ලියාගන්න මම කියන්නම්. ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් සමාගම් වල කාර්යක්ෂමතාව නැත්නම් මෙහෙයුම් වල දුර්වලතා තියෙන්න පුළුවන්. සමහර සමාගම් තියෙනවා
ඒගොල්ලන්ගේ ඇසෙට් බේස් එක තියෙනවා ඔපරේෂන් එක හොඳයි හැබැයි ප්‍රොෆිටබිලිටි එක අඩුයි. ඒ කියන්නේ ලාභදායීත්වය අඩුයි. නැත්තම් growth එක දියුණුව අඩුයි. ඒගොල්ලන්ගේ sales volume හරි මොනවා හරි ප්‍රශ්නයක් හින්දා දියුණුව අඩුයි සමාගමක් හැටියට. අන්න ඒ වගේ සමාගම් වල කොටස් වලට ගොඩක් නොවිගිනීමේ අවදානමක් තියෙනවා. right අනිත් එක ඒකටම සමානව අඩු ප්‍රසිද්ධියක් උසුලන සමාගම්. දැන් අපි උදාහරණයකට ගත්තොත් දැන් අපි කතා කරා listed entities. ඒ කියන්නේ ලැයිස්තුගත සමාගම්. ලැයිස්තුගත සමාගම් වගේ සමාගම් ඒ සමාගම් වලින් නැවත කොටස් නිකුතුවක් සිද්ධ වුණොත් ගොඩක් ඒකේ ප්‍රසිද්ධියක් උසුලන සමාගම් තමයි ලැයිස්තුගත වෙලා තියෙන්නේ. එතකොට ඒවට ඒ කීර්ති නාමයත් එක්කම ඒකට හොඳ ඉල්ලුමක් පවතිනවා. නමුත් සමහර ඒවා තියෙනවා ස්ටාර්ට්අප් කම්පැනි මේ ළඟදී පටන් ගත්ත growth stage එකේ තියෙන ඒවා ඒ වගේ නම මිනිස්සු අතරට ජනතාව අතරට ආයෝජකින් අතරට ගිහිල්ලා නැහැ. අන්න ඒ වගේ සමාගම් වලින් කොටස් නිකුත් කරනකොටත් එතකොට ඒකේ කීර්ති නාමයක් බලපානවා නොවිකිනීමේ අවදානමට. දැන් උදාහරණයකට ජෝන් කීල්ස් සමාගම නැත්නම් ලංකාවේ ප්‍රසිද්ධ බැංකුවක කොටස් නිකුතුවක් හරිම පහසුවෙන් සිද්ධ කරන්න පුළුවන්. මොකද ඒ කීර්ති නාමය හොඳයි. ඒකේ මෙහෙයුම් ඒ ඔපරේෂන් එෆිෂන්සි එක ඒ කාර්යක්ෂමතාව හොඳයි. ඒකේ ලාභදායීත්වය ගැන මිනිස්සුන්ට දැනුමක් තියෙනවා. ඒකින්ද ඒකේ කොටස් විකිණීමේ පහසුවක් තියෙනවා. right එතකොට අනිත් කාරණේ තමයි ඒ අවස්ථාවේ තියෙන පාරිසරික බලපෑම. ඒ කියන්නේ පෙස්ටිල් ෆැක්ටර්. ඒ කියන්නේ බාහිර පරිසරයේ තියෙන තත්ත්වය. ඒතකොට කොච්චර ප්‍රසිද්ධ සමාගමක් වුණත් සමහර වෙලාවට නරක කාල වකවානුවකදී, ඒ කියන්නේ ආර්ථික වෙන්න පුළුවන්, නැත්නම් දේශපාලනයේ, නැත්නම් සමාජීය වශයෙන් අපහසු කාල සීමාවක්. දැන් හොඳම උදාහරණය දැන් අදින් දැන් මේ ජනවාරි පෙබරවාරි අපේ දැන් කොරෝනා ඔය රැලි එක ගිය පළවෙනි රැල්ල හා දෙවෙනි රැල්ල පටන් ගන්න අවදියේ වගේ තිබ්බ කාල සීමාව ගොඩක්ම සමාගම් වලට සමාගම් වල විකුණුම් වලට ගොඩාක් බලපෑමක් තිබ්බ කාලවකවානුව. දැන් ඒ වගේ කාලෙක යම්කිසි අපේ ප්‍රාථමික නිකුතුවක් සිද්ධ කරන්න වුණොත් ඒක ගොඩක්ම අවදානම් සහිතයි විකිණීමේ අවදානමක් තියෙන කාලයක් වෙනවා. ඒ වගේම තමයි කීර්තිනාමයේ එච්චර හොඳ නොවුනත් සමහරට හොඳ කාලවල තියෙනවා. කොටස් වෙළඳපොළ ගොඩක්ම ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන දැන් මේ ගොඩක්ම මේ ඒකේ ඉන්ඩෙක්ස් එක ඇත්තටම ඕවර් ටයිම් හයි එන්ඩ් එකට ගිහිලා තියෙනවා. ඒ කියන්නේ 8500 8600 වගේ. ඒකට මුළු රටේම ජනතාවගේ ආයෝජකයන්ගේ අවධානය තියෙන කාල සීමාවක්. ඒතකොට මේ වගේ කාලෙක කීර්තිනාමය අඩු නිකන් පොඩි මට්ටමේ තියෙන සමාගමක වුණත් කොටස් නිකුතුවක් හොඳට අලෙවි වෙන්න පුළුවන් වෙළඳපොළ තුල. right අනිත් කාරණේ තමයි නිකුතුවේ විශාලත්වය. හරි ඔය නොවිකිණීමේ අවදානමට මං හේතු තමා කියන්නේ. අනිත් එක ඒ නිකුතුවේ විශාලත්වය. ඒ කියන්නේ සමහර නිකුතුන් තියෙනවා සාමාන්‍යයෙන් කොටස් බිලියනයක් රුපියල් 15 ගානේ නැත්නම් රුපියල් 20 ගානේ. කියන්නේ රුපියල් බිලියන 20ක විතර නිකුත් කිරීමක්. ඒකට ප්‍රාරක්ෂණයේදීත් කිහිප දෙනෙක් සහභාගී වෙනවා. ඒක මම පස්සේ සඳහන් කරන්නම්. ඒ වගේ නිකුතුවේ විශාලත්වය වැඩි වුණාම ඒක නොවිකිණීමේ අවදානමට බලපානවා. මොකද සැපයුම වැඩි. කොටස් ඉල්ලුම සැපයුම පැත්තෙන් ගත්තොත් සැපයුම් පැත්ත වැඩි. ඒකින්ද ඒ සියල්ල නොවිකිණීමේ අවදානමකට ලක් වෙනවා. right අනිත් එක මිලෙහි සාධාරණ බව. අර ඒතකොට දැන් අපි කියමු ඊට විශාල අධිමිලකට නිකුත් කරන රුපියල් 10ක් වගේ වටිනාකමක් තියෙන කොටසක් රුපියල් 14කට 15කට වගේ ලොකු අධිමිලකට ඒ සමාගම නිකුත් කිරීම සිද්ධ කරන්න යනවා නම් අන්න ඒ වගේ වෙලාවටත් නොවිකිණීමේ අවදානමක් තියෙනවා. අනිත් එක තමයි අනාගත පුරෝකතන. ඒ කියන්නේ සමහර ඉන්ඩස්ට්‍රීස් සමහර ට්‍රේඩ්ස් තියෙනවා ඉස්සරහා අවුරුදු කීපය තුල දැන් මේ තියෙන තාක්ෂණික දියුණුවත් එක්ක ඒ අදාළ
වෙළඳාම් මේ මාකට් එකකින් නැති වෙලා යන්න පුළුවන්. තාක්ෂණයට අදාළ ගොඩක් සමගම් අපි කියමු කම්පියුටර් චිප්ස්, ඉලෙක්ට්‍රොනික්ස්, නැත්නම් ෆෝන්ස්, නැත්නම් අපි කියමු නිකන් සමහර සේවාවන් තියෙනවා. දැන් තියටර්ස් වගේ, ෆිල්ම් තියටර්ස් වගේ ඒ දේවල් වල නිරත වෙලා ඉන්න සමාගම්. ඒතර ඒවා ඊළඟ දශකයේ වගේ තුල පුරෝකථනයන් එච්චර හොඳ නැහැ. ඒවා අඩු වෙනවා. මොකද ඊට වඩා ඩිජිටල් මීඩියා ඒ වගේ ගොඩක් තාක්ෂණයේ දියුණුවත් එක්ක ඒ සමහර ඉන්ඩස්ට්‍රීස් සමහර සමාගම් වැහි වෙලා යන්න උනත් පුළුවන්කමක් තියෙනවා. අර එන්නේ මේ වගේ අවස්ථා කොටස් විකිනෙන්නේ නැති වෙන්න බලපාන්න පුළුවන්. right right එතකොට ප්‍රාරක්ෂක දැන් මේකට අදාළ ප්‍රාරක්ෂණයට අදාළව ඉන්න ප්‍රධාන අතරමැදිය තමයි ප්‍රාරක්ෂක නැත්නම් අන්ඩර්රයිටර් කියලා කියන්නේ. එතකොට ඒ කෙනා තමා ඒ කියන්නේ ඇත්තටම ආයෝජන බැංකුව ඇත්තටම ඒ ආයෝජන බැංකුවේ තමා වගකීම තියෙන්නේ සහභාගී රැස් කිරීම කියන්නේ අදාළ කොටස් හෝ ණයකර වලට අදාළ ඒ මුදල් රැස් කිරීමේ කාර්යය. ඒක අධීක්ෂණය සහ නිකුතුව සම්බන්ධ වගකීම් දැරීමට ඉදිරිපත් වන ඒ අදාළ ආයෝජන බැංකුව හෝ අතරමැදි තමා ඒකෙන් අදහස් වෙන්නේ. right එතකොට අනිත් එක එයාගේ කාර්යභාරය මොකද්ද? right පළවෙනි එක නිකුතුවට අදාළ කොටස් මිලට ගැනීම. එයා කොටස් මිලට ගැනීම සිද්ධ වෙනවා. ඔය ඒක ඔයගොල්ලන් ලියා ගන්න නිකුතුවට අදාළ කොටස් මිලට ගැනීම. නමුත් ඒකෙත් ආකාර දෙකක් තියෙනවා මේ ප්‍රාරක්ෂකයින් ක්‍රියාත්මක වෙන. එකක් තමා ප්‍රාරක්ෂක තමන්ගේ අරමුදල් පාවිච්චි කරලා තමන්ගේ අරමුදල් භාවිතා කරලා සියලුම නිකුතුව සම්පූර්ණ නිකුතුවම ඒ ප්‍රාරක්ෂක මිලදී ගැනීම. මිලදී අරගෙන ආය වෙළඳපළට නිකුත් කිරීම සිද්ධ කරනවා. ඒ කියන්නේ එකක් තමයි ඒක මේ දැන් නිකුතු ආයතනය එයාගේ ප්‍රාරක්ෂක මිලදී ගන්නවා. එයා අරගෙන එයා තමයි මහ ජනතාවට හැබැයි මේකට ලොකු අරමුදලක් ඕනේ. අරමුදලක් ඕනේ සහ ඒහා සමානව පිරිවැයක් යනවා මේ අදාළ සමාගමට නැත්නම් ප්‍රාරක්ෂකට මේ නිකුතුව සම්බන්ධයෙන්. එතකොට මේකෙන් අය කරන ගාස්තුව වැඩි. right? සමහර ඒවා කියනවා අනිත් ක්‍රමේ නිකුතු ආයතනය නිකුත් කිරීම සිද්ධ කරනවා ප්‍රාරක්ෂක මැදිහත් වීමක් විතරයි කරන්නේ. right ප්‍රාරක්ෂක මැදිහත් වීමක් විතරයි කරන්නේ මහ ජනතාව නැත්නම් ආයෝජකයෝ මේ මැදිහත් වීමක් විතරයි කරන්නේ. හැබැයි මේකේ මේගොල්ලන්ගේ අරමුදල් පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් මෙයාට ගැරන්ට් වෙනවා මේ නිකුතුව සිද්ධ වෙනවා කියලා. මිලියන 100යි නම් සම්පූර්ණ නිකුතුව, මිලියන 800යි නම් කරේ මිලියන 200 මෙයා බාර අරගෙන අදාළ නිකුතු ආයතනයේට ඒ පියවීම සිද්ධ කරනවා. ඒ කියන්නේ මෙයාගොල්ලන්ගේ සම්පූර්ණ නිකුතුව බිලියන් 1යි නම් ඒ බිලියන් 1 ගැරන්ට් කරනවා, ගැරන්ටි එකක් දෙනවා මේ ප්‍රාරක්ෂක විසින්. ඔයගොල්ලන් බය නැතුව නිකුතු කිරීම සිද්ධ කරන්න බිලියන් 1ක නිකුතුව ගැන අපි මේ කරනවා. එතකොට මේකෙන් යම්කිසි ප්‍රතිශතයක් තමයි ඒගොල්ලන්ට ගෙවීම හම්බෙන්නේ. මේක ෆන්ඩ් බේස්. ඒ කියන්නේ අරමුදල භාවිතා කරමින් සිද්ධ කරන්නේ ඒකේ
eventually ඒගොල්ලන්ගේ cost එකත් වැඩි. මොකද මිලියන 500ක් බිලියන එකක් වගේ ලොකු මුදලක් ඒගොල්ලන්ට ඒකේ කැපකරන්න බ්ලොක් කරලා තියන්න සිද්ධ වෙනවා. right. එතකොට මේක fund based නැත්නම් firm commitment කියලා තියෙනවා underwriting. right. නැත්නම් අරමුදල් භාවිතා කරලා ඒගොල්ලන්ගේ own funds ඒගොල්ලන්ගේ තියෙන අරමුදල් භාවිතා කරලා සිද්ධ කරන එක නැත්නම් firm commitment කියලා කියනවා. ඒ කියන්නේ ඒ සමාගම අප වෙලා ඒ හා සම්බන්ධ අතරමැදිව අප වෙලා ඒක සිද්ධ කරන්නේ. right. ආපහු ටියුට් එකට යමු. right. එතකොට ඒ කිව්වේ කාර්යභාරය. එතකොට ඒකට අමතරව දැන් තව දෙයක් මතක තියාගන්න ඕනේ මේ කොටස් නායකර සංවිධානයේ සිට නිකුතුව දක්වා ඔය දැන් නිකුතු කළමනාකරණයේ ඔය ප්‍රාරක්ෂණයට අදාළ පාර්ශව තමයි මේ තියෙන්නේ. ගොඩාක් දුරට ඔය කෙටි ප්‍රශ්න අහනවා ප්‍රාරක්ෂණයට අදාළව නැත්නම් නිකුතු කළමනාකරණයට අදාළව නැත්නම් securitization නැත්නම් සුරකුම්කරණය derivatives leverage buyout ඒ වගේ මොඩල් වල එක මොඩල් වල සම්බන්ධ පාර්ශව කරුවන් දක්වන්න කියලා. එතකොට මේ හැම එකටම පොදුවේ මේ බැංකු කරුවන් නීති උපදේශකයින් විගණකවරුන් රෙජිස්ට්‍රාර්වරුන් කියන අය සහභාගී වෙනවා. ඔය හැම මොඩල් එකකින් මම කලින් කිව්ව හැම මොඩල් එකකටම පොදුවේ සම්බන්ධ වෙන පාර්ශව හතරක් තමයි ඔය ඉන්නේ. එතකොට හැබැයි මූලික වශයෙන්ම දැන් securitization එක පාර්ශවකරුවන් කියපු ගමන් මේ ටික ලියන්න එපා. ඒකේ පාර්ශවකරුවන් වෙන මූලිකම පාර්ශවකරුවෝ දෙන්නෙක් හෝ තුන් දෙනෙක් ඉන්නවා හැම මොඩල් එකකම. හරි. ඒ ටික ලියලා ඔයගොල්ලන්ට මේ ටිකත් ඇඩ් කරන්න පුළුවන්. මොකද මේක common හැම මොඩල් එකකටම බැංකින් මොඩල් වලදී සහභාගී වෙන පාර්ශවකරුවෝ. එතකොට බැංකුකරුවන් සහභාගීත්වය දක්වන්නේ කොහොමද? නීති උපදේශකයන් මේ අදාළ නීති කෙටුම්පත් agreements ඒ වගේ ඒ වලට නීති උපදේශකයන් සහභාගී වෙනවා. විගණකවරුන් අවශ්‍ය වෙනවා ඒ අදාළ විගණන කටයුතු කරන්න. සම්පූර්ණ සමාගම් වල රෙජිස්ට්‍රාර්වරුනුත් ඒ ඉල්ලුම්පත් කළමනාකරණය කිරීමට අවශ්‍ය වෙනවා. right. එතකොට කවුද මේ පොත් ගොඩනගන්නා පොත් ක්‍රියා කරවන්නා කියන ඒ දෙක ටිකක් බහුලව විභාගෙට අහන කොටසක්. එතකොට මේ බුක් බිල්ඩර් කියලා කියන්නේ එයා තමයි මේ පුද්ගලයක් හෝ පුද්ගලයෝ ඒ ටීම් එකක්. ඒගොල්ලන් තමයි ඒ අදාළ කොටස් නිකුතුවට අදාළව ඉල්ලුම ග්‍රහණය කරගන්නා පිරිස. ඉල්ලුම ග්‍රහණය කරගන්න පිරිස. right. ඒ ටික ලියා ගන්න මූලික නිකුතුවක් අවස්ථාවකදී කොටස් සඳහා වන ඉල්ලුම උත්පාදනය ග්‍රහණය කර ගැනීම හා වාර්තා තබා ගැනීම ආදී කාර්ය සමූහයයි. right. ඒකින් අදහස් කරන්නේ ඒ නිකුතුවක් සිද්ධ කරනකොට ඒ නිකුතුව සිද්ධ වෙන අවස්ථාවේදී ඒ එන ඉල්ලුම් පත්‍ර
ඒක ග්‍රහණය කරගැනීම. ඒ සම්බන්ධ සියලුම වාර්තා තබා ගැනීමේ වගකීම තියෙන ওই පොත් ගොඩ නගන්නා ළඟ. එතකොට ඕගොල්ලන් ඩිෆයින් කරනකොට ඔක විභාගෙට ලියනකොට වගේ අර ඩිෆිනිෂන් එකේ ඒ අන්තර්ගතයේ එන්න ඕනේ. ඒ ඉල්ලුම උත්පාදනය ග්‍රහණය කර ගැනීම සහ වාර්තා කිරීම කියන එක තමයි පොත් ගොඩ නගන්නාගේ කාර්යභාරය වෙන්නේ. පොත් ක්‍රියා කරවන්නා කියලා කියන්නේ ඒක ලියා ගන්න හිමිකම් හෝ ණය නිකුතුවක ප්‍රධාන කළමනාකරු ලෙස ක්‍රියාත්මක වේ. right? එතකොට ඒ කියන්නේ ඒ අදාළ සමාගම මොකක් හරි නිකුතුව සිද්ධ කරන සමාගමට අදාළව ඒ අන්ඩර්රයිටින් මැනේජර් නැත්තම් ඒ අදාළ නිකුතුවට අදාළව කළමනාකරණයේ භාරව ඉන්න සියලුම කළමනාකාරීත්වය ඒකට හා සම්බන්ධ සියලු කළමනාකාරීත්වයේ භාර ඉන්න පුද්ගලයා තමයි පොත් ක්‍රියා කරන්නා කියලා කියන්නේ. උදාහරණයකට අපි කියමු ආයෝජන බැංකුවක් තියෙනවා. යම් කිසි ආයෝජන බැංකුවක් ඒකට එනවා යම් කිසි සමාගමක නිකුත් කිරීමක් සම්බන්ධව අපි කියමු බැංකුවක් කියලා. යම් කිසි බැංකුවක් එනවා ඒ නිකුත් කිරීමක් හා සම්බන්ධව. එතකොට ඒ අදාළ සමාගම නිකුත් කිරීම සිද්ධ කරන සමාගමට අදාළ ඒ බුක් රන නැත්තම් ඒකට සම්බන්ධව වගේ කියන කළමනාකරුවෙකු හැටියට කෙනෙක් පත් කරනවා. අන්න එයා තමයි බුක් රනර් කියලා කියන්නේ. එතකොට ඒ අදාළ බැංකුවේ කොටස් නිකුතුව සම්බන්ධ සියලුම වගකීම් දැරීම එයා සිද්ධ කරන්න ඕනේ. එතකොට එයා යටතේ තමයි ඔය බුක් බිල්ඩර් කෙනෙක් ඉන්නේ. ඒ කියන්නේ ඒ ඉල්ලුම ග්‍රහණය කරගන්න ඒ කියන්නේ මාකටිං සයිඩ් එකට එයා තමයි අදාළ ඉල්ලුම් පත්‍ර බාර අරගෙන ඒ ඉල්ලුම ග්‍රහණය කර ගැනීම සම්බන්ධ වගකීම ගන්නේ පොත් ගොඩ නගන්නා කියන කෙනා. right? ක්‍රියාත්මක වන අයුරු කියන්නේ මම අර කිව්ව විදිහටමයි. ඒ කියන්නේ අවදානම් සහිත නිකුතුවක් බොහෝ දුරට සමාගම් විසින් ප්‍රාරක්ෂණයක් සිදු කරලා ඒ නිකුතුව සිද්ධ කරනවා. එතකොට ඒකෙදි තව එක එක ක්‍රමවේද තියෙනවා. එකක් තමයි best effort method කියන එක. ඒක මම කියන්නම්. ඒ කියන්නේ උපරිම ප්‍රයත්නය. හරි? උපරිම ප්‍රයත්නය කියලා එකක් තියෙනවා. right? උපරිම ප්‍රයත්නය. best effort. උපරිම ප්‍රයත්නය යටතේ නිකුත් කිරීම සිද්ධ කරනවා කියන එක. ඒකෙදි සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් අපි කියමු අතිවිශාල නිකුතුවක් සිද්ධ වෙනවා. right? අතිවිශාල නිකුතුවක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් අපි කියමු බිලියනයක නිකුතුවක් ඒක වෙළඳපොළ හා සාපේක්ෂව සෑහෙන ලොකු නිකුතුවක් කියලා අපි කිව්වොත් ඒකෙදි සමාගම නිකුත් කරන ආයතනය ප්‍රාරක්ෂකට කියනවා පුළුවන් උපරිම කොටස් ප්‍රමාණයක් විකුණලා දෙන්න. හැබැයි අවමය මේ මුදලින් ඒ කියන්නේ මුළු කොටස් නිකුතුවෙන් 50%යි. අවම වශයෙන් 50ක් නිකුත් කිරීම අනිවාර්යයි. හැබැයි 50 සිට 60ක් දක්වා 60කට වඩා විකිණීම සිද්ධ කරොත් අපි වෙනම කමිෂනයක් ඒ කියන්නේ අර ප්‍රාරක්ෂණ ගාස්තු වලට අමතරව යම්කිසි තව කමිෂන් එකක් දෙනවා කියලා කියන්න පුළුවන්. නැත්නම් 70ක් 80ක් 85කට වැඩිය මේව කරොත් තව ඊට වඩා වැඩි. ඒ කියන්නේ ඉන්සෙන්ටිව් කරනවා. ඒ කියන්නේ කමිෂන් බේස් එකකට යනවා best effort method එකේදී. ඒ කියන්නේ පුළුවන් උපරිම ප්‍රයත්නය කියන්නේ best effort එකක්
තමා ඒකෙදි කරන්න සිද්ධ කරන්න කියලා තියෙනවා. ඒතකොට අන්න ඒ වගේ ක්‍රමවේද වලට ප්‍රාරක්ෂණය ක්‍රියාත්මක වෙනවා. right? එතකොට මොනවද ආයෝජක පාර්ශවයෙන් සලකා බලන්න ඕන කරුණු? ආයෝජක පාර්ශවය. එතකොට අර නිකුතුව සිද්ධ කරන ආයතනය සම්බන්ධයෙන් සලකා බලපු කරුණු ටිකම තමයි ආයෝජක පාර්ශවයෙන් සලකා බලන්න ඕනේ. උදාහරණයක් නිකුතුවේ ප්‍රමාණය. දැන් ආයෝජකෙක් හැටියට යම්කිසි සමාගමක කොටස් මිලදී ගැනීමක් බලනවා නම් ඒක ප්‍රාරක්ෂණය කරලා නම් ඒත් එයා බලන්න ඕනේ කොච්චර ප්‍රමාණයක කොටස් නිකුතුවක් සිද්ධ වෙනවද කියලා. සමහර වෙලාවට දැන් කොටස් නිකුතුවේ ප්‍රමාණය වැඩි වුණොත් අර මං කලින් කිව්වා වගේ සැපයුම් ප්‍රමාණය වැඩි. එතකොට වෙළඳපොලේ ඉල්ලුම අඩු වීමෙන් සැපයුම් වැඩි වීම තුළින් කොටස් මිල පහළ එන්න හැකියාවක් තියෙනවා. ගොඩාක්ම ආකර්ශනීය සමාගමක් උනේ නැත්තම්. ඒ කියන්නේ ගොඩක්ම ආකර්ශනීය ලොකු අතිවිශාල ප්‍රමාණයේ සමාගමක් නම් ඒක සමහරට මාකට් එක ඇබ්සෝබ් කරන්න පුළුවන්. මාකට් එක ඒක ගන්න පුළුවන් සම්පූර්ණ නිකුතුවම. නමුත් සැලකිය යුතු කොටස් ප්‍රමාණයක නිකුතුවක් නම් ඒක එතන එයා සලකා බැලීම සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම තමයි අර අදිමිලකටද නැත්තම් ඒ සමාගමේ වටිනාකමට අදාළව සම මිලකට වගේද නිකුත් කිරීම සිද්ධ කරන්න කියලා. ඒතකොට අතිවිශාල අදිමිලකට වගේ නිකුත් කිරීම සිද්ධ කරොත් ඒ කියන්නේ අපි කියමු වෙළඳපොලේ තත්ත්වය හොඳම අවස්ථාවක ගොඩාක්ම නිකුත් කරන සමාගම් අදිමිලකට නිකුත් කිරීමට උත්සාහ කරනවා. මොකද දැන් වෙළඳපොල දැන් ගිය සතිය දෙකේ වගේ තියෙන කාලවල වලදී පුළුවන් තරම් සමාගම් බලනවා ඉතා අදිමිලකට තම සමාගම් වල කොටස් නිකුත් කිරීම සිද්ධ කරන්න. මොකද මාකට් එක හොඳ හොට්. ඒ කියන්නේ ගොඩක් පොපියුලර් වෙලා ගොඩක්ම ප්‍රසිද්ධටපත් වෙලා ආකර්ෂණයෙන් දිනාගෙන තියෙන වකවානුවක්. එතකොට ගොඩක් වෙලාවට හදනවා මේ අදිමිලකට විකුණන්න. එතකොට එන්නේ ඒක ආයෝජක පාර්ශවයෙන් සලකා බලන්න ඕනේ තත්ත්වයක් ඒ වගේ අවස්ථාවක. right? ඊළඟ කාරණේ තමයි පහුගිය වර්ෂවල කොහොමද ක්‍රියාකාරීත්වය සහ අදින් ඉදිරි වර්ෂ කිහිපයේ මොනවද තියෙන පුරෝගතනයක්. දැන් ඔයගොල්ලන් සාමාන්‍යයෙන් දන්නවා නිකුත් කිරීමක් මම කලිනුත් කතා කරලා තියෙනවා. ඒක නිකුතුවකදී ඒගොල්ලන් ප්‍රොස්පෙක්ටස් එක ලබා දෙනවා. සංස්ථා පත්‍රය ඒගොල්ලන්ගේ ව්‍යවස්ථාවලියත් එක්ක ඒගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ගිය අවුරුදු 2 හෝ 3 අතර සෝ ඊටත් එහා ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ ඔපරේෂන්ස් තිබ්බනම් ඒ කාලය තුල ඒගොල්ලන්ගේ ඔපරේෂන්ස් කොහොමද ප්‍රොෆිටබිලිටි එක කොහොමද කියලා බලන්න පුළුවන්. සහ එතනින් එහාට කොහොමද පුරෝගතනයන් කියලා ඒගොල්ලන් ඒ නිකුතුවකදී සඳහන් කරනවා. අන්න ඒ ටික ඉතාම වැදගත්. මොකද සමහර ආයතන මම අර ගොඩක් කේස් ස්ටඩි ටයිප් එකනුත් කරා ඒ දේවල්. එතකොට ඒකෙදි පහුගිය කාලවල වල කොහොමද ඒ growth එක ඒ සමාගමේ දියුණුව වර්ධනය කොහොමද තිබ්බේ. සමහරට ඒක loss making company එකක් වෙන්න පුළුවන්. මේ ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ වගේ තමයි ඒගොල්ලන් break even කරලා හැබැයි ඊටාම හොඳ වර්ධනයක් තියනවා වෙන්න පුළුවන්. අන්න එතකොට ආයෝජකයන් ආකර්ෂණය කරගන්න පුළුවන් ඒ දේනොත්. මොකද ඉදි වර්ෂ 3 හෝ 5 වගේ කාල සීමාවකදී ඊටාම හොඳට ඒගොල්ලන්ගේ profit growth එක maintain කරනවා කියන උපකල්පනයට එන්න පුළුවන්. එතකොට අන්නේ ඒ කාරණේ වැදගත් අනිවාර්යයෙන්ම ආයෝජකයෙක් හැටියට කොටස් හොය ණය කර බලනකොට. අනිත් එක තමයි ඒක නිකුතුවේදී සඳහන් කරන බොහෝ දුරට 99% සඳහන් කරන කාරණය තමයි නිකුතුවෙන් ලැබෙන අරමුදල් යොදවන ආකාරය. සමාගම සඳහන් කරනවා මේ නිකුතුවෙන් ලැබෙන අරමුදල් මොන දේවල් වලට යොදව ගන්නද මේක කරන්නේ. සමහර ගොඩක් වෙලාවට එක්ස්පැන්ෂන් එකක්. ඒ කියන්නේ සමාගමේ තව පුළුල් කිරීමක් නව්‍යකරණයක් වගේ
යම් කිසි ඩිවලොප්මන්ට් එකකට තමයි ඒගොල්ලන් ඒක ලබා ගන්නෙ. නැත්තම් ඉඩම් අත්පත් කර ගැනීමක්. දැන් ෆැක්ටරි වගේ ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් නිෂ්පාදනයේ නියුතු සමාගම් නම් ඒගොල්ලන් අලුත් ෆැක්ටරි එකක් පටන් ගන්න ලොකු වෙයාහවුස් එකක් ගන්නවා. ෆැක්ටරි මොනවා හරි ෆිටින්ග්ස් ගන්න බලනවා. ප්ලාන්ටේෂන් වගේ එකක් නම් තව වතු සම්බන්ධ ආයෝජනයක් සිද්ධ කරන්න කොටස් නිකුතුවක් නායකට නිකුතුවක් සිද්ධ කරන්න පුළුවන්. අන්න ඒක ගැන අනිවාර්යයෙන්ම සලකා බලන්න ඕනේ ආයෝජකයෙක් හැටියට මොන වගේ කරුණු වලටද යන්නේ කියලා. මොකද සමහර ඒවා ගොඩක් ණය කළමනාකරණය කරගන්න බැරුව ගොඩක් ප්‍රශ්න සහගත සමාගම් කොටස් නිකුතුව සිද්ධ කරන්න පුළුවන් working capital problem නැත්තම් කාරක ප්‍රාග්ධනයේ අවශ්‍යතාව නැත්තම් පඩි ගෙවා ගන්න බැරුව ඒගොල්ලන්ගේ සමාගමේ එදිනෙදා වියදම් කරගන්න බැරුව ඒ වගේ දේවල් වලටත් වෙන් කරන්න පුළුවන්. අන්න ඒ දේ ආයෝජකයෙක් හැටියට බැලිය යුතුමයි ආයෝජනයක් සිද්ධ කරනකොට. right එතකොට ආයෝජන බැංකුවක මොකද්ද කාර්යභාරය ප්‍රාරක්ෂකයෙකු ලෙස ප්‍රකාශකයෙකු නෙමෙයි මෙතන වෙන්න ඕනේ ප්‍රාරක්ෂකයෙකු ලෙස කාර්යභාරයක කෙටි එකක් ඔයගොල්ලෝ ලියා ගන්න නිකුතුව කළමනාකරණය සහ අධීක්ෂණය මේකේ ඉන්න කවුරුන් කෙනෙක් කළමනාකරණය සහ අධීක්ෂණය නිකුතුව සම්බන්ධ වෙළඳපළ අවදානම බාර ගැනීම නිකුතුව සම්බන්ධ අලෙවිය සහ අලෙවි සැලසුම් කියන එක. right ඒක තමයි කාර්යභාරය ප්‍රාරක්ෂණේ ආකාර කිහිපයක් තියෙනවා ස්ථාවර ප්‍රාරක්ෂණය එතන ප්‍රාරක්ෂණය වෙන්න ඕනේ ස්ථාවර ප්‍රාරක්ෂණය අතුරු ප්‍රාරක්ෂණය සහ ඒකාබද්ධ නැත්නම් හවුල් ප්‍රාරක්ෂණය joint underwriting කියන එක ස්ථාවර ප්‍රාරක්ෂණය කියන එකෙන් අදහස් කරන්නේ ඒ අදාළ සමාගමේ සියලුම කොටස් මිලදී ගන්න ඒ සම්මත ප්‍රාරක්ෂණ ක්‍රමවේදය තමයි ස්ථාවර ප්‍රාරක්ෂණය කියලා හඳුන්වන්නේ. අතුරු ප්‍රාරක්ෂණය කියන්නේ සමාගම් හෝ ආයෝජන බැංකු කිහිපයක් එකතු වෙලා ප්‍රාරක්ෂණය සිද්ධ කරනවා. හැබැයි ඒකෙදි ප්‍රධාන ප්‍රාරක්ෂකයෙක් ඒකට සම්බන්ධ වෙනවා අනිකුත් අතුරු ප්‍රාරක්ෂකීන්ට ප්‍රමුඛව. ඒක මම මෙහෙම විස්තර කරොත් ප්‍රාරක්ෂණයේදී ප්‍රාරක්ෂණයේදී අතුරු ප්‍රාරක්ෂණය කියලා කියන්නේ ඒ නිකුත් කිරීමට අතුරු ප්‍රාරක්ෂකකින් සම්බන්ධ වෙනවා තව ප්‍රාරක්ෂක අතුරු ප්‍රාරක්ෂණය එක්කෙනෙක් සම්පූර්ණ අදාළ ප්‍රාරක්ෂණයට අදාළව ඒ වගකීම බාර ගන්නවා. හැබැයි එයාට සම්බන්ධ වෙන ප්‍රාරක්ෂකයෝ හෝ සමාගම් ප්‍රාරක්ෂණ ආයතන ආයෝජන බැංකු 3
මොකද ඒකේ අධික අවදානම් සහිත නිකුතුව ඒ අතුරු ප්‍රාරක්ෂක හරහා ප්‍රාරක්ෂක තව 3 දෙනෙක් සම්බන්ධ වෙනවා. එතකොට ඒක තමයි අතුරු ප්‍රාරක්ෂණය කියලා කියන්නේ. එතකොට මෙයා එක ලීඩ් එක ගන්නවා. ලීඩ් එක එතන එයා ගන්න සිද්ධ වෙනවා. එයා ගන්නවා අතුරු ප්‍රාරක්ෂණය. අනික් ක්‍රමේ තමයි හවුල් ඒකාබද්ධ ප්‍රාරක්ෂණය. ඒකාබද්ධ ප්‍රාරක්ෂණයේදී සිද්ධ වෙන්නේ අර වගේම අතිවිශාල නිකුත් කිරීම. හැබැයි ඒක සම්පූර්ණ කිහිප දෙනෙක් පැරලල් නැත්තම් සමාන්තරව ඒක කළමනාකරණය කිරීම සිද්ධ කරනවා හවුල්. නැත්තම් ඒකාබද්ධ ප්‍රාරක්ෂණයේදී. නමුත් ඒක සමාන්තරව කළමනාකරණය කරාට ඒකෙත් ලීඩ් අන්ඩර්රයිටර් කෙනෙක් සම්බන්ධ වෙනවා. මොකක් හරි ඒ සම්පූර්ණ ප්‍රාරක්ෂකීන් කිහිප දෙනාම කෝඩිනේට් කරන්න නැත්තම් කළමනාකරණය කිරීම අවශ්‍ය වෙන හින්දා. මොකද නැත්තම් එක ප්ලෑන්ස් වලට ඒ 4 දෙනා යන හින්දා කෙනෙක් ඒකේ ලීඩ් එක ගන්නවා. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නේ සමාන්තරව ක්‍රියාත්මක වෙන්නේ ඒ සමාගමින් නිකුත් කරන කොටස් සම්බන්ධව. right? එතකොට ඒ ටික තමයි තියෙන්නේ. ප්‍රාරක්ෂණයේ වැදගත්කමත් ඕගොල්ලන් ටිකක් ඒක ලියා ගන්න. වැදගත්කම කියන කොටසේදී අරමුදලේ සුරක්ෂිත බව, ඒ කියන්නේ ඒ ප්‍රාරක්ෂණයේ තියෙන මූලිකම කාරණේ තමයි ඒ අදාළ අරමුදලේ සුරක්ෂිතභාවය ආරක්ෂා කර ගැනීම. හරි. ඒතකොට ඒ නිකුතුවට සම්බන්ධ සියලුම අරමුදල් ඒ සමාගමට ලැබෙන බව සහතික කරනවා. ඊළඟ එක විශේෂඥ උපදේශනය නැත්නම් විශේෂ උපදේශනය. නිකුතුව සම්බන්ධයෙන් එතකොට ඒ උපදේශනය හම්බ වෙනවා. ඒ කියන්නේ අදි මිලකට නිකුත් කිරීම සුදුසුද නැත්නම් මේ මිලටම සුදු මේ කාලය සුදුසුයිද නිකුත් කිරීම සම්බන්ධයෙන් කොයි වගේ කොටස් මේ පාර්ශව වලටද මේ සම්පූර්ණ කොටස් නිකුතුව අපි ලබා දෙන්න ඕනේ. කොයි පාර්ශව අරමුණු කරලාද නැත්නම් ටාගට් කරලාද අපි මේක විකිණීම සිද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ විශාල ආයෝජකින් සම්බන්ධ කරලා දෙන එක සිද්ධ වෙනවා. මොකද ආයෝජන බැංකු ගොඩක් වෙලාවට නිරත වෙන්නේ high end corporate customers ලා නැත්තම් ප්‍රමාණින් විශාල ගනුදෙනු කරුවන් එක්ක. ඒ කියන්නේ බැංකු, රක්ෂණ ආයතන, විදේශීය සමාගම්, විදේශීය ආයෝජකින් වගේ සම්බන්ධ කරගෙන තමයි ඒගොල්ලන් කටයුතු කරන්නේ. එතකොට ඒගොල්ලන්ට හොඳ ක්ලයන්ටේල් එකක් ඉන්නවා. එතකොට ඒ උපදේශනේ ගන්න පුළුවන්. අනිත් එක කීර්ති නාමය. එතකොට කීර්ති නාමයටත් ඒක හොඳයි. මොකද ප්‍රමාණයෙන් කුඩා සමාගම් නිකුත් කිරීම සිද්ධ කරනකොට හොඳ නමගිය අන්ඩර්රයිටර් කෙනෙක් නැත්තම් ප්‍රාරක්ෂකයෙකු තෝරගත්තොත් ඒගොල්ලන්ට වක්‍ර විදිහට ප්‍රචාරණයක් නැත්තම් කීර්ති නාමයක් ලැබෙනවා ඒ අන්ඩර්රයිට් කිරීම තුල නැත්තම් ප්‍රාරක්ෂණය තුලින්. right? අනිත් එක ආයෝජක ආරක්ෂාව. අන්න දැන් ආයෝජකයේ පැත්තෙනුත් කොටස් සියල්ලම විකුණුනේ නැත්තම් ආයෝජකටත් යම්කිසි පොඩි අවදානම් සහගත තත්ත්වයක් වෙනවා. මොකද කොටස් වෙළඳපළට එනකොට ඇත්තටම සැපයුමක් ලොකු සැපයුමක් වැඩිවීමක් සිද්ධ වෙනවා එතනදී. අන්න ඒක හින්දා තමයි අන්ඩර්රයිට් කිරීමේදී ප්‍රාරක්ෂණය සිද්ධ කරලා ඒ කොටස් සියල්ලම විකිණීම කියන එක තුලින් වෙළඳපොලේ එහෙම ඉල්ලුම පවත්වාගෙන යන්න පුළුවන්. මොකද ඒ අදාළ සැපයුමට අදාළ සියලුම කොටස් ප්‍රාරක්ෂක විසින් මිලදී ගන්න නිසා. ඔන්න ඒ ටික තමයි එක මේ කෙටි පාඩමක් ප්‍රාරක්ෂණය කියන්නේ. නමුත් අර වැදගත් වෙච්ච කොටස් ටික තමයි මම මේ ඔක්කොම කතා කරේ මේ ටියුට් එකේදී.
right එතකොට ඊළඟ ටියුට් එක හිමිකම් අපි ඊළඟ පාඩම වෙන්නේ හිමිකම් කළමනාකරණය සහ වත්කම් කළමනාකරණය කියන කොටස ඒකත් සාමාන්‍යයෙන් විභාගයේදී ගොඩක්ම ප්‍රශ්න කරන ඒරියා එකක් කෙටි ප්‍රශ්න නමුත් ඒක එකතු වුණාම සාමාන්‍යයෙන් ලකුණු 5ක් 10ක් අතර ප්‍රශ්න ටාගට් කරලා තියෙනවා මේකේ. හිමිකම් කළමනාකරණයක් කියලා කියන්නේ යම් කිසි පුද්ගලයෙකුගේ යම් කිසි තනි පුද්ගලයෙකුගේ මුදල් හෝ දේපල යම් කිසි කළමනාකාරීත්වයක් නැත්නම් අරමුදල් කළමනාකරුවෙකු විසින් කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක්. හොඳට මතක තියාගන්න හිමිකම් කළමනාකරණය කියන්නේ එක් පුද්ගලයෙකුගේ මුදල් හෝ දේපල සම්පූර්ණ වත්කම කළමනාකරණය කිරීම තමයි එතන හිමිකම් කළමනාකරණය කියන්නේ. ඒතර මේකට අදාළ වෙනවා මූල්‍ය කළමනාකරණය වෘත්තීයමය උපදේශනය. ඒ කියන්නේ තනි පුද්ගලයෝ ඉන්න පුළුවන් අතිවිශාල දේපල මුදල් සහ වටිනාකම් තියෙන. දැන් උදාහරණයක් කියලා මිලියන 300ක ඒගොල්ලන් මුදල් වශයෙන් තියෙන්න පුළුවන් දේපල වශයෙන් තව මිලියන 300ක තියෙන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලන්ට තියෙන්න පුළුවන් මුදල් වශයෙන් ඊට පස්සේ සුරකුම්පත් ඒ කියන්නේ බොන්ඩ්ස් බිල්ස් වගේ ඒවා ෂෙයාර්ස් කොටස් තියෙන්න පුළුවන්. ඊට පස්සේ රත්තරන් බඩු වගේ දේවල් තියෙන්න පුළුවන්. ඔප්ෂන්ස් අරන් තියෙන්න පුළුවන්. වෙන වෙළඳපළවල් තුලින් වෙන විවිධ සුරකුම්පත් අරන් තියෙන්න පුළුවන්. දේපල තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉඩකඩම් වගේ ඒවා. අන්න ඒ සියල්ලම හැබැයි තනි පුද්ගලයෙකුට අදාළව ඒ සියලුම වත්කම් කළමනාකරණය කිරීමේ ක්‍රමවේදය තමයි හිමිකම් කළමනාකරණය කියලා කියන්නේ. එතකොට ඒක වෘත්තීයමය උපදේශනය අයිති බදු උපදේශන සේවා විශේෂයෙන්ම ඒ වගේ අතිවිශාල අරමුදලක් හිමි තනි පුද්ගලයෙකුට විශේෂයෙන්ම ওই බදු උපදේශන සේවාව අවශ්‍යයි. ඒගොල්ලන්ගේ කොහොමද මේ බදු ගෙවීම් කළමනාකරණය කරන්න කියන එක. ඒකටම අදාළයි අධ්‍යාපන සැලසුම් විශ්‍රාම සැලසුම් කියන ඒවත් ඒකේ දෙනවා. දැන් අවුරුදු තව 10කින් 15කින් ඒගොල්ලන්ගේ දරුවන්ට හරි කාට හරි අධ්‍යාපන වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ඒ අදාළ සැලසුම් නැත්නම් විශ්‍රාම ගියාම ඒකට අදාළව වන සැලසුම් මොනවද කියලා. ඒක බාරකාර සේවා. බාරකාර කියන්නේ අයිතිකරු නැතුව වෙන කෙනෙක් කස්ටෝඩියන් කෙනෙක් දෙනවා ඒ බාරකාරීත්වයේ තියෙන දේපල කොහොමද කළමනාකරණය කරන්නේ කියන එක. ඒතර හිමිකම් කළමනාකරණයට අයිති වෙන කොටස තමයි ඒ. Wealth management is a management directly or through distribution to other managers of an individual investor's money with an emphasis on service and client relationship. Right? Individual investors money. තනි පුද්ගලයෙකුගේ අදාළ මුදල් හා දේපල. ඒතර වත්කම් කළමනාකරණය කියලා කියන්නේ හිමිකම් කළමනාකරණයත් ඒකට අයිති. නමුත් ඒකට අමතරව සාමූහික ආයෝජනයන් කියන එක. ඒ කියන්නේ අරමුදල් ගණයේ දේවල්. දැන් අපි දන්නවා ලංකාවේ විශාලම අරමුදල් දෙක EPF සහ ETF Trust Fund and Provident Fund කියන පොදු අරමුදල් කියන එක. ඉන්නේ ඒ දේක තමයි විශාලම. ඒකට අමතරව unit trust එතනින් ගියාම insurance general insurance life insurance funds ඒ කළමනාකරණ ඒකක බාර කියන දේවල් ඊට පස්සේ private pension fund ඒ කියන්නේ පෞද්ගලික ඒ විශ්‍රාම අරමුදල් සමාගම් වලින් ඇති කරගෙන තියෙනවා ඒගොල්ලන්ගේ අරමුදල් ඊට පස්සේ පොත් නිකුත් කරන අයගේ සමහර අරමුදල් තියෙනවා ඒවා කළමනාකරණය කිරීම ඊට පස්සේ ඔය සංගීතය කරන අයගේ ඒ සමහර අයගේ තියෙනවා අරමුදල් පදනම් කියන ඔය පදනම කියලා යන්නේ අන්න ඒ වගේ
එකතු වෙච්ච අරමුණ. ඒ කියන්නේ කෙනෙක්ගේ පෞද්ගලික දෙයක් නෙමෙයි සාමූහිකව එකතු වෙච්ච ආයෝජනයන් එකතු වෙච්ච අරමුදල් තියෙනවා. අන්න ඒවත් අදාළව ඒ සියලුම දේ ගත්තහම ඒකට කියන්නේ වත්කම් කළමනාකරණය කියලා තමයි ඒක හඳුන්වන්නේ. ඒතකොට වත්කම් කළමනාකරණේ කොටසක් තමයි හිමිකම් කළමනාකරණය කියලා කියන්නේ. Right? Both manage individual assets like wealth management and managing collective investments such as pension funds. එතකොට ඒකට අදාළයි අර සාමූහික අරමුදල් කියන එක. එතකොට විශ්‍රාම අරමුදල් වගේ ඒවා ඒ කළමනාකරණයේ අයිති වෙන ලොකු කුලකය තමයි ඔය වත්කම් කළමනාකරණය කියලා කියන්නේ. එතකොට ඔය වත්කම් කළමනාකරුවෙකුගේ නැත්තම් ආයෝජන හිමිකම් ඒ සියලුම අරමුදල් කියන ඒවා කළමනාකරණය කරන පුද්ගලයෙකුගේ මොනවද මූලික කාර්යභාරය නැත්තම් තිබිය යුතු විශේෂම කුසලතාවයන් මොනවද? අර කලින් කිව්වා වගේ ඒ දත්ත විශ්ලේෂණ හැකියාව. එකක් තමයි දත්ත තියෙන්න ඕනේ. අනිවාර්ය වශයෙන්ම දත්ත තියෙන්න ඕනේ. ඒ වගේම ඒ දත්ත විශ්ලේෂණය කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දත්ත තිබ්බටම බෑ දත්ත විශ්ලේෂණය කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. දැන් පහුගිය වර්ෂ 3 දත්ත ටික තියෙනවා. නමුත් ඒක විශ්ලේෂණය කරොත් තමයි ඉදිරි අවුරුද්ද හෝ ඉදිරි අවුරුදු 3 ගැන හරි ෆෝකාස්ට් එකක් දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ විශ්ලේෂණ හැකියාව තියෙනවා. අනිත් එක අවදානම් විශ්ලේෂණය. එතකොට ඔය දත්ත අඩංගු කරගෙනම ඔයගොල්ලෝ අවදානම් විශ්ලේෂණයක් සිද්ධ කරන්න ඕනේ. රිස්ක් ඇනලිසිස් එකක් සිද්ධ කරන්න ඕනේ. එතකොට කොයි අංශවලද කොයි වත්කම් පන්තීන් වලදීද ඒ අවදානම් සහිත භාවයන් තියෙන්නේ කියලා. right? අනිත් එක උපාය මාර්ග උත්පාදනය. එතකොට එක අපි පස්සේ කරනවා පෝර්ට්ෆෝලියෝ ස්ට්‍රැටජිස්. ඒ කියන්නේ අපි ආයෝජනයන් සිද්ධ කරද්දී සමූහ ආයෝජනයන් සිද්ධ කරද්දී මොන වගේ උපක්‍රමද අපි යොදා ගන්න කියන එක. එතකොට ස්ට්‍රැටජි ක්‍රියේෂන් එක. හරි මොන ස්ට්‍රැටජිද අපි යූස් කරන්න කියලා. එතකොට ඒ කාල වකවානු වලට අනුව ඒ ආයෝජනයන්ගේ ස්වභාවය දැන් අපි කියමු සමහර දැන් එක තැනකදී අහලා තිබ්බා සමහර අරමුදල් තියෙනවා මොකද විශ්වවිද්‍යාල අරමුදල් නැත්තම් රක්ෂණ අරමුදල් වගේ ඒවා ලොකු රිස්ක් ගන්න පුළුවන් ඒවා නෙමෙයි. මොකද විශ්වවිද්‍යාල අරමුදල් කියන්නේ ඒකින් තමයි සියලුම විශ්වවිද්‍යාලයේ ඔය පර්යේෂණ වගේ දේවල් කාර්යයන් සිද්ධ කරන්නේ. ඒතකොට අන්න ඒ වගේ අරමුදල් වලට ක්‍රියාත්මක වෙන ස්ට්‍රැටජි එක නැත්නම් ඒ උපාය මාර්ගය වෙනස්. හරිම ඩිෆෙන්සිව්. එතකොට මම ඒව ගැන කතා කරද්දි කියන්න මොනවද ස්ට්‍රැටජිස් කියලා. ඒකට අන්නේ ඒ දේ ස්ට්‍රැටජිස් ඇප්ලයි කරන එක කළමනාකරුවෙකුගේ තියෙන්න ඕනේ ස්කිල් එකක්. මේ එයාගේ තියෙන්න ඕනේ කාර්යභාරය. ඊළඟ එක උපරිම ඵලදාව සහිත වත්කම් හඳුනා ගැනීම. මොනවද උපරිම ඵලදාව තියෙන වත්කම් සහ ඒකට අදාළ වෙන අවදානම් මොනවද? ඒතකොට අවදානම් කාණ්ඩ වලට වෙන් කරනවා. ඒත් එක්කම උපරිම ඵලදාව තියෙන වත්කම් වෙනම හඳුනා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. අරකට සමාන්තරව ස්ට්‍රැටජි එක ඒගොල්ලන් ක්‍රියේට් කරනකොට ඒ දේවල් අඳුර ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. right? ඒතකොට ආයෝජන කළමනාකරණය. ඒතකොට ඔය ආයෝජන කළමනාකරණය තමයි ඔය අපි උඩ කිව්ව තනි පුද්ගල හරි ඒ විශ්‍රාම අරමුදල් වගේ ඒ පොදු අරමුදල් ඒ කියන සියලුම අරමුදල් පාලනය කිරීමේ වෘත්තීමය කළමනාකරණ සේවාව තමයි ආයෝජන කළමනාකරණය කියලා කියන්නේ. මේක බේසික් නෝට් එකකින් ඔයගලන්ට මේ මන්ට තේරුම් ගන්න පුළුවන්. ඒකින්ද මම වැඩි විස්තර සිද්ධ කරගෙන යන්නේ නෑ මේකේ. ඒතොර විනිමය සුරකුම්පත් වගේ වත්කම් පන්ති ඒ කියන ආයෝජනවල කාලානුරූපීව මෙහෙයවීම කරන ඒ වෘත්තීමය කළමනාකරණ සේවාව තමයි
ඒකෙදි අදහස් කරන්නේ ආයෝජන කළමනාකරණය කියන එකෙන්. right එතකොට මෙන්න මේක සාමාන්‍ය විභාගයට කිහිප වතාවක් අහලා තියෙනවා. මොනවද මේ ආයෝජන සම්බන්ධය ආයෝජන සැලසුම් නැත්නම් ඉන්වෙස්ට්මන්ට් ස්ට්‍රැටජිස් මොනවද? ඒකේ මූලික ක්‍රම දෙකයි තියෙන්නේ. ඉනිමන් ක්‍රමය, කැපකල ක්‍රමය කියලා. නමුත් ඔයගොල්ලෝ ඒකේ ඉංග්‍රීසි වර්ඩින් එක පොඩ්ඩක් මතක තියාගන්න. මොකද විභාගයට අහනකොට ඒක පොදුවේ භාවිත වෙනවා. නමුත් සිංහල වචනේ ඕන විදිහකට ඒගොල්ලන් කොහොම විදිහට දෙයිද කියන්න අමාරුයි. ඒතකොට ලැඩර් ස්ට්‍රැටජි කියලා කියන්නේ ඒකෙදි අරමුණු කරන්නේ මුදල් ප්‍රවාහය ස්ථාවර කිරීම එක. දෙවෙනි එක නැවත ආයෝජනය, ප්‍රති ආයෝජනය, රීඉන්වෙස්ට්මන්ට් රිස්ක් කියන එක. නැවත ආයෝජන අවදානම අවම කරලා ඒ සමාන ප්‍රමාණ වලින් පුළුවන් තරම් දිගු කාලීන ආයෝජනවල නිරත වෙන්න. මොකද දිගු කාලීන වුණොත් තමයි නැවත ආයෝජන අවදානම අවම වෙන්නේ. අපි ළඟ රිනිව් වුණොත් ඒ කියන්නේ යම්කිසි සුරකුමක ආයෝජනයේ කෙටි කාලීන ආයෝජනයක් නම් නැවත ආයෝජන අවදානම සාපේක්ෂව වැඩි. ඒකින්ද පුළුවන් නම් දිගු කාලීනව සමාන ප්‍රමාණ වලින් ඒ වත්කම් පන්ති අතර බෙදලා ආයෝජනය කිරීම තමයි ඉනිමන් ක්‍රමයේදී අදහස් කරන්නේ. අනිත් ක්‍රමය තමයි කැපකල ක්‍රමය නැත්නම් ඩෙඩිකේටඩ් ස්ට්‍රැටජි කියන්නේ. ඒතර ඒකෙදි බලන්නේ ස්ථාවර මුදල් ප්‍රවාහයන් නෙමෙයි දැන් තියෙන පෝර්ට්ෆෝලියෝ එකේ මුදල් ප්‍රවාහයන්ට සාපේක්ෂව ආයෝජනයන් සහ ප්‍රති ආයෝජනයන් සිද්ධ කිරීම. ඒකට මම දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් ඒක සාපේක්ෂව කෙටි කාලීනයි. ඒ වගේම ඒකේ ටාගට් කරන්නේ දිගු කාලීන ආයෝජනයක් කරලා නැවත ආයෝජන ප්‍රති ආයෝජන අවදානම අඩු කරන එක නෙමෙයි. මේක ඊළඟ ආයෝජනයේදී පොලි අනුපාතයේ ඒ අනුපාතයේ සම්බන්ධ තියෙන අවදානම අවම කිරීම. දැන් උදාහරණයකට දැන් මේ කාල සීමාවේදී ගොඩක්ම මේ පොලි අනුපාත අඩු මට්ටමක යන්නේ. මේ වගේ කාලයකදී ඔය ඩෙඩිකේටඩ් කැපකල ක්‍රමය යොදා ගැනීම සුදුසුයි. ඒකට හේතුව දැන් යන්නේ අඩු පොලි මට්ටමක් ඉස්සරහට වැඩි වෙන්න පුළුවන් පොලි අනුපාතය. එතකොට ඔයාලා කෙටි කාලීනව ආයෝජනය කරලා ප්‍රති ආයෝජනය සිද්ධ කරනවා. නමුත් අර පොලි අනුපාත අවදානම අඩු කරනවා. මොකද ඉදිරියේදී පොලි අනුපාතය වැඩිවීමේ හැකියාවක් තියෙනවා. ඒකින්ද දිගු කාලීනව ආයෝජනය කරොත් ඒ පොඩි අනුපාතයේ වැඩිවීමේ වාසිය ලබා ගන්න හම්බ වෙන්නේ. ඒකින්ද කෙටි කාලීනව ආයෝජනය කරලා ප්‍රති ආයෝජනය සම්පූර්ණ ප්‍රති ආයෝජනයේ තුලින් පොලි අනුපාතයේ අර වැඩි වෙන පොලි අනුපාතයේ වාසිය ලබා ගන්න පුළුවන්. ඒක තමයි ඩෙඩිකේටඩ් ස්ට්‍රැටජි කියන්නේ. ඒතකොට ඕකේ ඇත්තටම අපි වෙන වෙනම කතා කරාට ඕකේ මික්ස් එකක් තමයි කොයි වෙලෙත් ලොකු පෝර්ට්ෆෝලියෝස් වල යොදාගන්නේ. ඒ වගේ මික්ස් ස්ට්‍රැටජි එකක් තමයි ඒකෙදි යූස් කරන්නේ. right මේක එක වාරයක් අහලා තිබ්බ කොටසක් මේ විචක්ෂණශීලී ආයෝජක නීතිය කියන එක prudent investor rule කියන එක. ඒක ගොඩක් වෙලාවට ඔය බාරකාර සේවා ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් යම් කිසි පුද්ගලයෙකුගේ දේපල පොඩි දරුවෙකුට ඒ කියන්නේ වයස 18 සම්පූර්ණ වෙලා නැති දරුවෙක් සම්බන්ධව ආයෝජනයන් ක්‍රියාත්මක වෙනවා නම් අතිවිශාල අරමුදලක් ඒ කියන්නේ වත්කමක් එයාට හිමි නම් ඒක හා සම්බන්ධ බාරකාර සේවාවක් ආයෝජන බැංකුවක් හෝ යම්කිසි ආයතනයක් පවත්වාගෙන යනවා. ඒතකොට අන්න ඒ වගේ අවස්ථාවකදී ආයෝජකයා වෙනුවෙන් ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා ඒ ආයතනය ආයෝජකයා වෙනුවෙන් පෙනී සිටීම. එතකොට ඒ ආයෝජකයා සහ සමාගම අතර කලින් ඒගොල්ලන්
කලින් ඒගොල්ලන් මේ සීමාවන් ඒගොල්ලන් යොදාගත්ත නීති සහ සීමාවන් තියෙනවා නම් අන්න ඒ දේවල් ක්‍රියාත්මක කළ යුතුයි ඒ ආයෝජනයේදී පාඩුවක් යම්කිසි අවදානමක් තිබුණත් ඊට පළමුවෙන්ම ඒගොල්ලන් ඒ අදාළ නීති සහ ක්‍රියාත්මක මේ සීමාවල් වලට අනුගත වෙන්න ඕනේ. දැන් අපි කියලා තියෙනවා නම් උදාහරණයකට ඒ අදාළ අරමුදල සම්බන්ධයෙන් කොටස් අපි ඒකේ තියෙන කොටස් වලට සම්බන්ධයෙන් කොටස් මිලදී අරගෙන අවම වශයෙන් මාසයක කාලයක් ඒ අරමුදලේ තබා ගැනීම සිදු කළ යුතුයි කියලා එහෙම කියලා ඒගොල්ලන් සීමාවක් පනවලා තියාගන්නවා නම් හැබැයි එක් අවස්ථාවක් එනවා ඒ ආයෝජකයාට අපි හිතමු ඒ ආයෝජන කළමනාකරුට අවස්ථාවක් වෙනවා ඉදිරි මාස 3දී කොටස් වෙළඳපොලේ කඩාවැටීමක් සිද්ධ වෙනවා right එතකොට අපි කියමු මාසයකට අඩු කාල සීමාවකදී මිලදී ගත්ත කොටස් ප්‍රමාණයක් තියෙනවා ඒ අදාළ කලමේ පෝර්ට්ෆෝලියෝ එකේ. එතකොට ඒක මාසයක් ගත වෙලා නැහැ. නමුත් ඊට අදාළව සීමාවල් පටවලා තියෙනවා මාසයකට අඩුවෙන් තබාගත්ත කොටස් විකිණීම සිද්ධ කරන්න බෑ. නැත්තම් ඒක නොකළ යුතුයි කියලා සීමාව. නමුත් ආයෝජන කළමනාකරු දන්නවා මේ මාසෙන් පස්සේ කොටස් වල වැටීම පහළ වැටීමක් සිද්ධ වෙනවා. නමුත් මේ කොටස දැන් වික්කොත් ලාභයට විකුණන්න පුළුවන්. අන්න ඒකදී එයා ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒ සීමාව ඇතුළත කියන එක තමයි මෙන්න මේ විචක්ෂණශීලී ආයෝජක රීතිය කියන එක. නමුත් ඒකෙදි සාධාරණ අවදානමක් පමණයි ගන්න පුළුවන්. මොකද කොටස් සම්බන්ධයෙන් එහෙම ඉදිරියේදී පහළ යෑමක් වාර්තා වෙනවා කියන පුරෝකථනය කරාට අපිට සහතික කරලම ඒක කරන්න බෑ. ඒකින්ද සාධාරණ වූ අවදානමක් පමණක් දැරිය යුතු බව තමයි එතනදී කියන්නේ. අරමුදල් කළමනාකරණය කියලා කියන්නේත් එතකොට ඒ එක්තරා නිශ්චිත අරමුදලක් කළමනාකරණය කිරීමේ ක්‍රමවේදය. කියන්නේ විවිධ වත්කම් පන්ති යටතේ තියෙනවා. දැන් උදාහරණයකට ඔය රක්ෂණ අරමුදල් වගේ තියෙනවා. රක්ෂණ අරමුදල් යම් කිසි සමාගමක එක් සමාගමක අරමුදල් කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ ලයිෆ් ඉන්ෂුරන්ස් ගත්තොත් ඒකේ අරමුදල් කිහිපයකින් තමයි කළමනාකරණය වෙන්නේ. ඒතකොට ඒ කියන එක අරමුදලක් කළමනාකරණය කිරීම තමයි මේකෙදී අදහස් වෙන්නේ. එතකොට ඒ අරමුදලට විශේෂ වෙච්ච අරමුදලේ අරමුණු තියෙනවා. එතකොට ඒක අර වගේ එක අපි කතා කරපු ස්ට්‍රැටජිස් යටතේ ඒක කළමනාකරණය කිරීම සිද්ධ කරනවා. ඒක තමයි අරමුදල් කළමනාකරණය කියලා කියන්නේ. right එතකොට ඒ අරමුදල් කළමනාකරණේ කොටස් දෙකක් අපිට දකින්න පුළුවන්. එකක් තමයි සක්‍රීය අරමුදල් කළමනාකරණය. ඒකෙදී ඕගොල්ලන් ලියා ගන්න පොඩි කොටසක් නියමිත සක්‍රීය අරමුදල් කළමනාකරණය නියමිත ප්‍රමිතීන්ට සැසඳීමේදී වෙළඳපළ වර්ධනයන්ට වඩා වැඩි වර්ධනයක් අපේක්ෂා කරමින් වඩා වැඩි අවදානම් ගනිමින් සිදු කරන අරමුදල් කළමනාකරණය. අක්‍රීය අරමුදල් කළමනාකරණය කියන්නේ නිශ්චිත මිල දර්ශක අනුගමනය කරමින් වෙළඳපළ ඉපයීම් වලට අනුරූපව
ආයෝජනයන්හි නිරත වන කළමනාකරණ ක්‍රමවේදය. ඒක අක්‍රිය කළමනාකරණය. අනිත් එක සක්‍රිය අරමුදල් කළමනාකරණය කියන්නේ. එතකොට සක්‍රිය අරමුදල් කළමනාකරණයේදී සිද්ධ වෙන්නේ වෙළඳපොලේ නිශ්චිත ප්‍රමිතීන්ට. ඒ ප්‍රමිතීන් කියලා කියන්නේ අනිත් පැත්තෙන් ඉන්ඩෙක්ස් එක නැත්නම් දර්ශක. දැන් වෙළඳපොලේ දර්ශකයට සාපේක්ෂව ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නැත්නම් ඊට වඩා වැඩි වර්ධනයක් ඒ අපේ අරමුදලෙන් බලාපොරොත්තු වෙනවා නම් අපි නිරත වෙන්නේ සක්‍රීය අරමුදල් කළමනාකරණයක. ඒක මම බෝඩ් එකේ පෙන්නන්නම් කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. දැන් සක්‍රීය අරමුදල් කළමනාකරණය කියලා කියන්නේ මෙන්න මේ වගේ තමයි. වෙළඳපොලේ දර්ශකය වැඩිවීම අපි කියමු වෙළඳපොලේ දර්ශකී වැඩිවීම ඒ කියන්නේ all share price index එක අපි සරලවම ගත්තොත් all share price index එක මේ වගේ අපි කියමු 120ක පමණ වැඩිවීමක් තියෙනවා මේ කාල සීමාව 120ක වර්ධනයක්. අපි දැන් අපි කළමනාකරණය ඔය කළමනාකරණය active fund management කියන තත්වයේදී ඒ අරමුදලේ වර්ධනය බලාපොරොත්තු වෙන මෙන්න මේවා. අපි කියමු 32ක වර්ධනයක් බලාපොරොත්තුවෙන් ඒ අරමුදල කළමනාකරණය කරනවා. ඒ කියන්නේ වෙළඳපොලේ සාමාන්‍ය දර්ශක වල වර්ධනයට වඩා වැඩි වර්ධනයක් අපේක්ෂා කරමින් ඒ අදාළ කළමනාකරණයේ නිරත වීම තමයි active fund management. active කියන්නේ මේක අරමුදලේ අරමුදල මේක දර්ශක මේක දර්ශකයේ growth එක මේක අරමුදලේ growth එක මෙන්න මේක expect කරනවා. එතකොට මේ ගන්න මේ වැඩිපුර එක මේ සියල්ල අවදානමක් සහිතයි. මේක අවදානම. මේක අවදානම්. මේක රිස්ක් එක තියෙනවා. එතකොට මේකේ අදාළව කළමනාකරණය කිරීමට අදාළව අපි මිලදී ගන්න සහ විකුණන සමාගම් කොටස් බැඳුම් කර වගේ දේවල් සාමාන්‍ය අවදානමකින් යුක්තයි. මොකද දර්ශකයේ ප්‍රතිලාභයට වඩා වැඩි රිටර්න් එකක් දෙනවා කියන්නේ අනිත් පැත්තෙන් රිස්ක් එකත් වැඩි. එතකොට අර අපි කියු බීටා එක වැඩි කියලා අපිට ඒ පැත්තෙන් කියන්න පුළුවන් බීටා එක වැඩි. කියන්නේ වෙළඳපොලේ විචලනයට වඩා වැඩි විචලනයක් මෙතන තියෙනවා. right? එතකොට අක්‍රිය කළමනාකරණය කියන්නේ ඒකේ අනිත් පැත්ත. එන ඔය සිද්ධියේම අනිත් පැත්ත තමයි අක්‍රිය අරමුදල් කළමනාකරණය කියලා කියන්නේ. ඒ කියන්නේ වෙළඳපොලේ ඉපයීම් වලට අනුරූපව අදාළ කලඹේ ඉපයීමත් අපේක්ෂා කරනවා නම් අන්න ඒක අක්‍රිය අරමුදල් කළමනාකරණය කියලා ආඳුරනවා. ඒ කියන්නේ ඉන්ඩෙක්ස් එකට සමානුපාතික වර්ධනයක් තමයි ඒකේ
සිද්ධ වෙන්නේ. දැන් ඔය දෙකට මම සරලව උදාහරණයක් කියන්නම් මේ පහුගිය කාලය තුළත කොටස් වෙළඳපොලේ වර්ධනයේ දල වශයෙන් 20%ක් 30ක් අතර වගේ දර්ශකයේ වර්ධනයක් තිබ්බා. හැබැයි ඒක ඇතුළත සමහර සමාගම් දැන් අපි කියමු කමර්ෂල් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, එතනින් ජෝන් කීල්ස් වගේ සමාගම් ඒහා සමානුපාතික වර්ධනයක් තමා පෙන්නුම් කරේ 30ක් 35ක වගේ වර්ධනයක්. නමුත් සමහර සමාගම් තියෙනවා දැන් උදාහරණයකට සම්පත් බැංකුව වගේ බැංකු සමහර කොටස් LOLC සමාගම වගේ ඒවා රුපියල් 250කට 275කට වගේ තිබ්බ LOLC ෂෙයා එක රුපියල් 520 530කට වගේ ප්‍රමාණයකට 100%ක වර්ධනයක් තිබ්බා. සම්පත් බැංක් රුපියල් 120කට වගේ තිබ්බ සම්පත් බැංකුවේ කොටස් 240 230ට වගේ ගිහිලා දැන් 200යි 190ට වගේ යන්නේ. දැන් ඒ වගේ 80ක 70ක 80ක වගේ වර්ධනයක් පෙන්වුම් කළා තියෙනවා. අන්න ඒක එන්නේ ඒ වගේ තත්ත්වයක් තමයි සක්‍රීය අරමුදල් කළමනාකරණයේදී මේ වෙන්නේ. ඒ කියන්නේ ඉන්ඩෙක්ස් එකේ වර්ධනය 20ක් 30ක් නමුත් අපේ පෝර්ට්ෆෝලියෝ එකේ අපි ගත්ත කලඹේ වර්ධනය තියෙනවා ඊට වඩා වැඩි ප්‍රමාණයක්. හැබැයි ඒ වගේම රිස්ක් එකත් වැඩි. මොකද පහළට එනකොට ඒකේ පහළට යෑමත් වැඩි. මම පහුගිය සති දෙකකට විතර ඉස්සල්ලා කරපු සෙෂන් එකේ අපි කරා බීටා එකේ කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඒකත් ඔයගලන්ට බලාගෙන අයිඩියා එකක් ගන්න පුළුවන්. right. එතකොට ආයෝජන කළමනාකරන කර්මාන්තය. එතකොට මේ කර්මාන්තය ඇතුලේ මොනවද සිද්ධ වෙන්නේ? ඇත්තටම ආයෝජන කළමනාකරණය කියන එක ආයෝජන බැංකු විසින් සිද්ධ කරනවා. it is a wealth management company තියෙනවා වෙනම අන්න ඒ වගින් කරනවා. ඒ වගේ ආයතනයක් විදියට ගත්තොත් ඒකේ අරමුණු මොනවද? පෞද්ගලිකව අතිවිශාල වත්කම් හිමියාගේ වත්කම් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම මේකෙදි සිද්ධ වෙනවා. right. එතකොට අපි සාමාන්‍ය මට්ටමින් හිතුවොත් ඒක බෑ. නමුත් සාමාන්‍යයෙන් මිලියන 300ක වත්කම් තියෙන කෙනෙකුට ඒක තනියම කළමනාකරණය කිරීමේ හැකියාව සහ දැනුම නැහැ. මොකද අපිට තියෙන බැංක් ඩිපොසිට් විතරක් නෙමෙයි නැත්තම් කොටස් වෙළඳපොළ විතරක් නෙමෙයි ඊට වඩා යුනිට් ට්‍රස්ට් තියෙනවා ද්‍රවශීලතාවයේ වැඩි රිටර්න් එක නැත්තම් ආදායම අඩු ඒවා තියෙනවා ආදායම් වැඩි දිගු කාලීන දේපල වෙළඳාම වගේ අංශ තියෙනවා ඒ වගේ එක එක ගොඩක් වත්කම් පන්තින් විදිහට ගත්තොත් ගොඩක් තියෙනවා ඩයිවර්සිෆිකේෂන් එකක් ඒ කියන්නේ බෙදීමක් තියෙනවා ඒකින්ද ඒව කාර්යක්ෂමව කළමනාකරණය කරන්න ඒ ගැන ස්පෙෂලයිස් වෙච්ච ඒ වගේ කළමනාකරන ආයතනයකට යොමු කිරීන්න ඕනේ ඒ වගේ විශාල වත්කම් හිමි ආයතන හෝ පුද්ගලයෝ ඉන්නවා අනිත් එක රාජ්‍ය සහ පෞද්ගලික අරමුදල් වලට උපරිම ආරක්ෂාවක් එක උපරිම ප්‍රතිලාභයක්. මොකද ආයෝජන කළමනාකරණය සිද්ධ කරන්නේ ඒක ගැන විශේෂඥතාවය ස්පෙෂලයිස් වෙච්ච ආයෝජන කළමනාකරුවෝ. එතකොට සාමාන්‍ය ආයෝජකයෙකු පුද්ගලයෙකුගේ දැනුමට වඩා වැඩි ආයෝජන සම්බන්ධ දැනුමක් තියෙනවා. එතකොට ඒකේ ආරක්ෂාවක් ගොඩක් තියෙනවා සහ ප්‍රතිලාභය වැඩි. එතකොට ඒක තමයි ඒකේ අරමුණු දෙක. ඊට පස්සේ ආයතනයක් විදිහට ගත්තොත් ආයෝජන කළමනාකරන ආයතනයක් පවත්වාගෙන යාමේදී මොනවද මූණ දෙන ගැටලු. අන්න දැන් ඒ වගේ එකකට මම කිව්වා සුරැකුම් සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව Securities and Exchange Commission එක තමයි මේ සියලුම ලංකාවේ සුරකුම්පත් කර්මාන්තයේ භාරව තියෙන ආයතනය ඉහළම ආයතනය. එතකොට ඒකින් ආයෝජන කළමනාකරන ආයතන වලට ලබා දෙන ගොඩාක් නියාමනයන් වැඩිවීම
සිද්ධ වෙලා තියෙනවා. ඒ වැඩිවීම වෙලා තියෙන්නෙම ඒ හා සම්බන්ධ ගොඩාක් වැරදි වංචා සහගත ක්‍රියා ගොඩාක් සිද්ධ වෙන හින්දා. දැන් අපි කලින් පාඩම් දෙකක වගේ කරා කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් සිද්ධ කරනකොට මාකට් ඔෆෙන්සස් ඒක කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් වැරදීන් ගැන අපි කතා කරා. අන්න ඒකෙදි ඕගොල්ලන්ට හිතා ගන්න බලා ඒක කොහොමද මේ ආයෝජන අරමුදලක් කළමනාකරණය කිරීමේදී ඒ කියන වැරදීන් වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. එහෙම දේවල් වෙලා තියෙනවා. මොකද අරමුදලක් කියන එක පුදු දෙයක්. ඒ ආයෝජන කළමනාකරුගේ දෙයක් නෙමෙයි. එයාට ඩිස්ක්‍රීෂන් එක, එයාට තනි අයිතිය තියෙනවා ඒක කළමනාකරණය කිරීමේදී යම් යම් සීමාවල් තිබුණට එයාට ගොඩක් ඔතොරිටි එක ගැන තියෙනවා කළමනාකරණය කිරීම සම්බන්ධ. ඒතකොට ඒක හින්දාම අර වගේ වැරදීන් වලට යොමු වෙලා තියෙනවා ඉතිහාසයේ. ඒක හින්දාම ඒ හා සම්බන්ධ නියාමනයක් වැඩි වෙලා තියෙනවා ආයෝජන කළමනාකරණ කටයුතු සම්බන්ධයෙන්. මොකද ඒක අරමුදල ලොකුයි. ඒකේ සිද්ධ වෙන්න පුළුවන් වංචාව සහ ඒ සම්බන්ධ පෞද්ගලිකව ආයෝජන කළමනාකරුවෙකුට ලාභ ලැබීමේ හැකියාව වැඩි එතන. ඒකින්ද නියාමනයන් වැඩි කරලා තියෙන එක ගැටලුවක්. අනිත් එක විශ්වාසය දිනා ගැනීම අසීරු වෙලා තියෙනවා. මොකද කොටස් වෙළඳපොළ බිඳ වැටීමකදී ගොඩක්ම ගැටලුව ඒ ප්‍රශ්න ඔක්කොම යොමු වෙන්නේ ඒ ආයෝජන කළමනාකරණ ආයතනයට. එතකොට ඒක පොදුවේ ඒගොල්ලන්ට ඒක සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කරන්න වෙනවා. එතකොට හරි අමාරුයි විශ්වාසය දිනා ගැනීම විශේෂයෙන් ඔය කොටස් වෙළඳපොළ ආයෝජන සම්බන්ධ. අනික් කාරණේ තමයි ඒකටම අදාළව වෙළඳපොලේ තියෙන අවදානම ඉතා වැඩි තත්වයක් තියෙනවා. එතකොට ඒ වගේ තත්වයකදී ටිකක් අමාරුයි ඒ විශ්වාසය දිනා ගැනීමයි ඒ අවදානම කළමනාකරණය කිරීම සම්බන්ධ ගැටලු තියෙනවා. right. එතකොට කළමනාකරණ කර්මාන්තය ආයෝජන කළමනාකරණ කර්මාන්තයට ඇයි නියාමනයන් වැදගත් වෙන්නේ? අනිවාර්යයෙන්ම ආයෝජන සුරක්ෂිත බව. අර ආයෝජන කළමනාකරුවන් කියන්නේ ඒක විශේෂඥයෙක්. එයා වෘත්තීමය පුහුණුවක් ලබලා තියෙනවා ආයෝජනය කළමනාකරණය කරන්න. එතකොට මේ ආයෝජන සුරක්ෂිතභාවය වැඩි, ආයෝජනයේ රිටර්න් එකත් එතනදී වැඩි. ඒක මුදල් වෙළඳපොළ කාර්යක්ෂම. දැන් මුදල් වෙළඳපොලේ ගොඩක්ම ඩීල් වෙලා ඉන්නේ. අපි අර මුදල් වෙළඳපොළ උපකරණ කරා ඒ දේවල් වල ගොඩක්ම නිරත වෙලා ඉන්නේ ඔය වගේ අරමුදල් සහ සමාගම් තමා ඒකේ මුදල් වෙළඳපොළ නිරත වෙලා තියෙන්නේ. ඒතකොට ඒකේ කාර්යක්ෂමතාවය, ද්‍රවශීලතාවය පවත්වාගෙන යන්න ආයෝජන කළමනාකරණ ආයතන සහාය වෙලා තියෙනවා. right. අනිත් එක දිගුකාලීන ආයෝජන සංවර්ධනය. ඒක ආයතන වලටත් වැදගත්. මොකද කොටස් නිකුත් කිරීම, ණයකර නිකුත් කිරීම, විවිධ සුරකුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඒ ආයෝජන කළමනාකරණ සමාගමුත් සම්බන්ධ වෙනවා සහ ද්විතීයික වෙළඳපොළෙත් සම්බන්ධ වෙනවා. අන්න ඒ වගේ දේවල් වලට දිගුකාලීන ආයෝජනයන් එතකොට ලබා ගැනීමට අවස්ථාව හම්බ වෙනවා. අනිත් එක මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය. එතකොට ඒක සම්බන්ධයෙන්ුත් මොකද මූල්‍ය පද්ධතිය ඇතුලේ සෑහෙන අරමුදල් ප්‍රමාණයක් කළමනාකරණය වෙනවා මේ කළමනාකරණ ආයතන මගින්. එතකොට ඒකෙදි ස්ථාවරත්වය තබා ගැනීමට ඒක වැදගත් වෙනවා. ඒක තමයි හිමිකම් සහ වත්කම් කළමනාකරණයට තියෙන්නේ. ඊළඟ පොඩි කොටස ඒකක බාර නැත්තම් යුනිට් ට්‍රස්ට් කියලා හඳුන්වනවා, නැත්තම් මියුචුවල් ෆන්ඩ්ස් කියලා ඒක හඳුන්වනවා. එතකොට ඒකෙදි සිද්ධ කරන්නේ විවිධ ආයෝජකීන්ගේ අරමුදල් රැස් කරලා අරමුදලක් බිහි කරලා ඒක විවිධ ආයෝජනවල නිරත කරවීම තමයි එතන සිද්ධ වෙන්නේ. මම ඒක ටිකක් පැහැදිලි කරන්නම්.
ඒක වෙන්නේ මෙන්න මේ විදිය. යුනිට්ස් කියන ඒවා ඒකක විදිහට හැඳින්වුවාට ඇත්තටම ඒ අරමුදල සමන්විත වෙන්නේ ගොඩාක් ආයෝජකින්ගේ මුදල් වල ආයෝජන වල එකතුවෙන්. ඇත්තට මේගොල්ලන් ඒකක විදිහට මිලදී ගත්තට මේකේ ආයෝජකින් විවිධ කාල රාමු වලට ඒගොල්ලන් ආයෝජනය සිද්ධ කරනවා මේ යුනිට්ස් කියන. ඒගොල්ලන් මිලදී ගන්න ඒකක. ඒකෝර අපි කියමු ඒකකයක මිල රුපියල් 10යි නම් 10 ගානේ විවිධාකාර වූ කොටස් වගේම ඒකක මිලදී ගැනීම සිද්ධ කරනවා. මිලදී අරගෙන මේ අරමුදලට යොමු කරනවා. එතකොට මේ අරමුදල පාලනය වෙන්නේ ආයෝජන බැංකු නැත්තම් අරමුදල් කළමනාකරුවෙකුගේ අති. ඒගොල්ලන් තමයි ඒක පාලනය වෙන්නේ. එතකොට ඒ කළමනාකරු මේවා විවිධ ආයෝජන පන්තින් වල යොදවනවා. ඒක විවිධ ආයෝජන පන්තින් වල යොදවනවා කොටස් වල ඉඳලා. කොටස් කියන්නේ අවදානම ඒක වැඩි. ඒක එක ඇසෙට් ක්ලාස් එකක්. ඊට අමතරව භාණ්ඩාගාර බිල්පත් සමාගම් බැඳුම් කර රාජ්‍ය බැඳුම් කර සමහර විට සමහර අවස්ථාවලදී ඒකක භාරය කලින් සම්මත කරගෙන තියෙනවා නම් තවත් ඒකක භාරවල ආයෝජනය කරන්න පුළුවන්. ප්‍රතිමිලදී ගැනීම ගිවිසුම් වල ආයෝජනය කරන්න පුළුවන්. වාණිජ්‍ය පත්‍රිකා ඒ වගේ තැන්පතු වල කොටසකුත් තියෙනවා. ද්‍රවශීලතාවය පවත්වා ගැනීමට කෙටි කාලීන තැන්පතුත් තියෙනවා. එතකොට මේ වගේ මික්ස් එකක ඒගොල්ලන් ආයෝජනය සිද්ධ කරලා ඒකෙන් එක එක කාල සීමාවලදී එක එක ප්‍රතිලාභයන් තමයි හම්බ වෙන්නේ. 7.7යි 6.5යි 5.5යි 11.2යි ඔය වගේ විවිධ 12යි 16යි ඔය වගේ මේක අපේක්ෂිත ප්‍රතිලාභය වැඩි. මොකද වැඩිම රිස්ක් එකක් තියෙන ඒරියා එක. ඒකට අමතරව මේ ටිකෙන් විවිධ කාල රාමු වලට සහ විවිධ ප්‍රතිලාභ මට්ටම් වලට ආයෝජනය සිද්ධ කරලා මේකට යනවා. ඒකට දැන් මම කිව්වා මේක රුපියල් 10 කියලා. මේවා ඊට පස්සේ ඒකක මිලට ආදේශ කරනවා. මේක රිටර්න් එක අපුවම මාර්කින් ටු මාකට් කියන මාර්ක් ටු මාකට් ඒ කියන්නේ දිනේ අවසානයේදී මේ බිල්ස් වල කොටස් වල බැඳුම් කරවල මිල මේකට බුක් කරලා මේ අගයන් වලට ආදේශ කරලා මේක වැඩි වෙනවා. එතකොට කොටස් හැරෙන්න මේ ඔක්කොම ස්ථාවර සුරකුම්පත්. ආදායම්
සුරැකුම් ස්ථාවර ආදායම් සුරකුම්. එතකොට ඒ දේවල් වලින් එන රිටර්න්ස් ෆික්ස්. එතකොට 10න් පටන් ගත්තනම් 10.3යි 10.5යි 10.7යි විදිහට වැඩිවීමක් වෙනවා ස්ථාවර ආදායම්. නමුත් කොටස් සම්බන්ධයෙන් වන ඒකක අරමුදල් සමහර ඒවා තියෙනවා. එක කැටගරි දෙක තුනකට බෙදෙනවා. මික්ස් එකකුත් තියෙනවා. සමහර ඒවා කොටස් වල ආයෝජනය කරන ඒකක බාර අරමුදල් තියෙනවා. අන්න ඒ වගේ එක දිගට වැඩිවීමක් අපේක්ෂා කරන්න බෑ. සමහර ඒවා අඩු වෙනවා. මොකද කොටස් මිල ගණන් අඩු වෙන්න පුළුවන්. ඒතකොට ඒ දිනයන්හි ඒ පෝර්ට්ෆෝලියෝ එක ඒ කලඹ පෝර්ට්ෆෝලියෝ එකේ වැලියු එක අඩු වුණොත් මාකට් එක ඩ්‍රොප් එකක් වෙලා ඒක 10ට වඩා අඩු වෙන්නත් පුළුවන්. ඒක දිගටම වැඩි වෙලා 15කට විතර ඉල්ලා ආයෙ 14.50කට එන්න පුළුවන්. ඒකක වටිනාකම. ඒකක වටිනාකමයි කොටස් වටිනාකමයි දෙකක්. මේ පෝර්ට්ෆෝලියෝ එක සම්පූර්ණ මේ ඒකක භාරය රිප්‍රසන්ට් කරන්නේ මේ කොටස් වලින්. මේ ඉන්ඩිවිජුවල් ක්ලස්ටර්ස් වලින්. ඒතකොට ඒකට තමයි මේක ආදේශ කරන්නේ. නමුත් කොටස් සම්බන්ධයෙන් එකකදී ඒක අඩු වැඩි වෙන්න පුළුවන්. මේක ටික ටික උඩට ගිහලා මාකට් එක උඩට යනකොට මේක ටික ටික වැඩි වෙනවා. නමුත් මාකට් එක එකපාරක් ඩ්‍රොප් වුණොත් පහළ යෑමක් සිද්ධ වුණොත් එළිම ආපහු පහළ එන්න හැකියාව තියෙනවා. මේක උඩට පුළුවන්. Right. right. එතකොට ඒකේ ආයෝජකීන්ට මේක වෙන්න ඕනේ. විවිධ අරමුදල් මූල්‍යයන් සිද්ධ කරලා ආයෝජන යෙදවීම වෙන්නේ අරමුදලේ නෛතික පාලකයා බාරකරු ට්‍රස්ටි කෙනෙක් ඉන්නවා බැංකුවක් සම්බන්ධ වෙනවා. ඇත්තටම ඒකෙදි මේ බැංකු කටයුතු මේ ආයෝජන බැංකු සිද්ධ කරන්නේ මම මුලදී කිව්වා. එතකොට ඒකට ට්‍රස්ටි කෙනෙක් එකත් බැංකුවක් ඔය ඩොයිච් බැංක් සිටි බැංක් වගේ බැංකු ඔය ට්‍රස්ටි කස්ටෝඩියන් ට්‍රස්ටි සර්විසස් කරනවා. මේ අරමුදල් කළමනාකරු ඒ ආයෝජන බැංකුව වෙනුවෙන් ගිණුම් පවත්වාගෙන යන්නේ මේ ට්‍රස්ටි. හරි බාරකරු කියන කෙනා. එයා තමයි නෛතික බාරකරු. නමුත් එයා ක්‍රියාත්මක වෙන්නේ අරමුදල් කළමනාකරුගේ නියෝගයෙන් ඇරෙන්න ඒගොල්ලන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නියෝගය පිට තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. right. එතකොට ට්‍රස්ටි ඒකක බාරකේ සියලු කටයුතු බාර ඔප්පුව අනුව ට්‍රස්ට් ඩීඩ් එකක අඩංගු වෙන්න ඕන කරුණු මං කලින් ආයෝජන උපදේශනය කියන පාඩමේ අපි සාකච්ඡා කරා. ට්‍රස්ට් ඩීඩ් එක පොදුවේ සාමාන්‍ය වශයෙන් සාමාන්‍යයෙන් අඩංගු වෙන්න ඕනේ කරුණු ටික ඒකේ අපි කතා කරා. එතකොට මේකේ සංකීර්ණ කාර්යභාරය අනිවාර්යෙන් පැවරෙන්නේ ඒ අරමුදල් කළමනාකරන සමගනත ආයෝජන බැංකු සේවාවක් වශයෙන් ආයෝජන බැංකුවට. එතකොට ඒකේ කාර්යභාරය මොකද්ද? ඒකක නිකුත් කිරීම තුලින් අරමුදල් රැස් කිරීම. ඒක මම මෙතන පැහැදිලි කරා. එතකොට ඒ අරමුදල් රැස් කරගත්තට පස්සේ ඒවා
සංවිධානය කරලා ඒවා කාලානුරූපීව එක එක අර මම කියපු කොටස් ආයෝජනයේ සිට අනිකුත් ආයෝජනයන් වල යෙදවීම ඒ කාලානුරූපීව ඒකක මිල ගණන් ප්‍රකාශ කිරීම. මම කිව්වා ඒ දිනේ අවසානයේදී ඒ කොටස්වල ඒ භාණ්ඩාගාර බැඳුම් කර බිල්පත්වල මිල ගණන් සඳහන් කරනවා. ඒ මිල ගණන් වලට සාපේක්ෂව ඒක ඒකකවල මිල තීරණය කිරීම සිද්ධ වෙනවා. ඒතකොට ඒකක මිල ගණන් ප්‍රකාශ කිරීම ඩේලි සිද්ධ වෙන එක හැම දිනකම දිනක් අවසානයේ සිද්ධ කරනවා. ඊට පස්සේ ආයෝජනය නිදහස් කිරීම. මොකද මේ ඒකක භාරවල තියෙන ලක්ෂණයක් තමයි ඕනෑම අවස්ථාවක ඔයගොල්ලන්ට ආයෝජනයන් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම ආයෝජනයන් නිදහස් කරගන්නත් පුළුවන්. ඒක නිශ්චිත කාලයක් නැහැ. නමුත් අරමුදල් වර්ග කරලා තියෙනවා කෙටි කාලීන සහ දිගු කාලීන අරමුදල්. නමුත් ඕනෑම වෙලාවක ඒක ආපහු ගැනීමේ හැකියාව තියෙනවා. ඒක තමයි ඒකේ ගොඩක්ම වැදගත්කම. ඒ වගේම ස්ථාවර තැන්පතු වලට වඩා ෆික්ස් ඩිපොසිට් වලට වඩා වැඩි රිටර්න් එකක් දෙන අර ඒකක බාර ගොඩක් තියෙනවා. එතකොට අරමුදල් වර්ග කීපයක් තියෙනවා. මූලිකම වශයෙන් ආදායම් අරමුදල් ඉන්කම් ෆන්ඩ්ස්. ඒ ආදායම් අරමුදල් කියන එක අදහස් කරන්නේ ස්ථාවර ආදායම් සුරකුම්පත්වල පමණක් ආයෝජනය කරලා තියෙන අරමුදල් වලට තමයි ආදායම් අරමුදල් කියන්නේ. එතකොට ඒ ආදායම් අරමුදල් වලදී මෙන්න මේ කොටස. මේක තමයි ස්ථාවර ආදායම් සුරකුම්පත්වල පමණක් යෙදී සිටින අරමුදල් තමයි ආදායම් අරමුදල් කියලා කියන්නේ. එතකොට අනිත් මේක වර්ධන අරමුදල්. වර්ධන අරමුදල් කිව්වහම ඒකට කොටස් ආයෝජනයත් අයිති. කියන්නේ ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් ඒ අරමුදල ඒක වර්ධන අරමුදලක් වෙනවා. නමුත් 100% කොටස් ආයෝජනය කරන අරමුදල් නැහැ. අනිවාර්යයෙන්ම 60ක් උපරිම 70 75 වගේ සීමාවක තමයි ඉන්නේ. මොකද ඒක අධික අවදානම් තියෙනවා. සම්පූර්ණයෙන් මේක යෙදුනොත් ඒ අරමුදල කලැප්ස් වෙන්න පුළුවන්. ඒක මේ වෙන්න පුළුවන්. ඒ ඊට අමතරව අර ට්‍රස්ට් ඩීඩ් එකේ ඒ සීමාවල් තියෙන්න පුළුවන්. එක එක ක්ෂේත්‍රවල නැත්තම් එක කොටසක ගත්තොත් කොටසක කොච්චර එක්ස්පෝෂර් එකක්ද තියෙන්නේ. නැත්තම් එක කොටසක් ඒ අරමුදලේ ප්‍රතිශතයක් වශයෙන් කොච්චරක්ද යන්න පුළුවන් කියන සීමාවල් සඳහන් කරලා තියෙනවා ට්‍රස්ට් ඩීඩ් එකේ. කොටස් සම්බන්ධ වුණොත් ඒක වර්ධන අරමුදලක් කියලා හඳුන්වනවා. එතකොට ඒ දෙකේ මික්ස් එකක් ගත්තොත් ඒ මිශ්‍ර අරමුදල් කියන ගණයට වැටෙනවා. ඒ දෙකේ මික්ස් එකක් තියෙන අරමුදල් ඒ සමහර අවස්ථාවල තියෙනවා. එතකොට මේක මූලික වර්ගීකරණය මෙහෙම වුණාට ඒක විවිධ අවස්ථාවල ඒගොල්ලන් එක එක නම් වලින් හඳුන්වනවා. එක එක සමාගම් වලින් එම වෙළඳපොලේ තියෙන අරමුදල් එක එක නම් වලින් හඳුන්වීම සිද්ධ කරනවා. එතකොට අපි අද සාකච්ඡා කරේ මේ වත්කම් කළමනාකරණය, හිමිකම් කළමනාකරණය, ඒකට අදාළව ආයෝජන කළමනාකරණය, අරමුදල් කළමනාකරණය කියන කොටස්. ඒත් එක්ක ආයෝජන කළමනාකරණයේදී භාවිතා වෙන එක එක උපක්‍රම සහ සැලසුම් වර්ග අපි කතා කරා. ඉනිමං ක්‍රමෝපාය, dedicated and ladder strategy, ඒ වගේ අපි ක්‍රමෝපායන් සාකච්ඡා කරා. ඊට පස්සේ අපි ඒකක භාර ගැන කතා කරා. ඊට කලින් අපි කතා කරා ප්‍රාරක්ෂණය ගැන. අපි අද පාඩම ඒ ටික තමයි අපි කරන්නේ. දැන් අපි පොඩ විභාග ප්‍රශ්න වලට යන් ඇසෙට් මැනේජ්මන්ට් එකේදී
මේ ටික අපි කතා කරලා තියෙනවා. ක්‍රියාකාරී ආයෝජන කළඹක කාර්ය සාධන ලක්ෂණයන්ගේ සංරචකයන් දෙකක්. මේක අහලා තියෙන ක්‍රමය ටිකක් කම්ප්ලිකේටඩ්. නමුත් මේ වගේ මේකේ ඇත්තටම අහලා තියෙන්නේ කොහොමද ආයෝජන කළඹක් කළමනාකරණය කරනකොට ඒකේ මූලිකම දේවල් දෙකක් සඳහන් කරන්න කියලා තියෙනවා. අපි කතා කරා පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් එකේදී කළමනාකරුවෙකු සතු කුසලතාවයන්. නැත්නම් ඒගොල්ලන්ගේ performance බලන්නේ කොහොමද කියලා. ඒකෙදි පළවෙනිම දේ තමයි කළමනාකරණයේදී වත්කම් විභජනය. හරි, අපි කොහොමද ඒ වත්කම් ඒ කාලානුරූපීව විභජනය කරන්න කියලා. asset allocation කියලා ඒකට කියන්නේ අපි කලින් තැනකදී අපි කතා කරා asset allocation විභජනය. හරි, විභාජනය කියන එක අපි මෙතන මාතෘකාව ලියුවට ඒක ඇත්තටම මෙන්න මේක සිද්ධ වෙන්නේ වත්කම් විභජනය. හරිද? මේ වගේ අරමුදලක් අපි කියමු මේක බිලියන 4ක විතර අරමුදලක් විවිධ ආයෝජකකින් ඒක මේ කොටස් වලට කොයි ප්‍රමාණවල වලින් කොයි කාල වකවානු වලටද මේක යොදා ගන්න. ඒකට වත්කම් විභජනය කියන එක ඒකේ සංරචක නැත්නම් ඇට්‍රිබියුට් එකක් වෙනවා. ඒක දෙවෙනි එක තමයි කාලරාමු නිර්ණය. කාල සීමාවල් නිර්ණය කිරීම. ඒ කියන්නේ අපි ඕවර්නයිට් මේක පහුවදා එක්ස්පයර් වෙනවා repurchase agreement, overnight repurchase agreement තියෙනවා. ඒ වගේ තැන්පතු මාස 3යි, භාණ්ඩාගාර බිල්පත් මාස 3, 6 අවුරුද්ද, රාජ්‍ය බැඳුම් කරයක්, සමාගම් බැඳුම් කරයක් આવුත් අවුරුදු 3යි, ඒකක භාරයක් ගොඩාක් දුරට ද්‍රවශීලතාවයක් තියෙනවා, කෙටි කාලීනයි. අර ඒ වගේ කාල සීමාවල් නිර්ණය කිරීම නැත්නම් තීරණය කිරීම. අන්න ඒව තමයි සංරචක ඒ අරමුදල් කළමනාකරණය සම්බන්ධයි. right? කාර්ය සාධක ලක්ෂණයන්ගේ රංග. එතකොට ආයෝජන කළමනාකරණය විචක්ෂණශීලී ආයෝජක රීතීන් කියන එක අපි තියෙනවා. මේක විභාග ප්‍රශ්න. අනිත් එක ධන ආයෝජන. දැන් මේක wealth management කියන එක අර ධන ආයෝජනයත් අපිට වත්කම් කළමනාකරණයටම දාන්න බෑ. නැත්නම් ආයෝජන කළමනාකරණයට ඉන්වෙස්ට්මන්ට් මැනේජ්මන්ට් කියන එකටම අපි අදාළ කරගන්න පුළුවන්. එතකොට ඒ අර්ථය අපි කතා කරමු. එතකොට ආයෝජන කළමනාකරණ කටයුතු නියාමනය කිරීමෙන් ආර්ථිකයට සැලසෙන යහපත. අන්න ආර්ථිකයට මොකද්ද සැලසෙන යහපත? අපි අර දැන් විනාඩි 15කට විතර කලින් අපි සාකච්ඡා කරපු ටික. අරමුදල් කළමනාකරණය සඳහා ආයෝජන කළමනාකරුවෙකු භාවිතා කිරීම. කියන්නේ විශේෂයෙන්ම ආයෝජනයක් කළමනා කරනකොට ආයෝජන කළමනාකරුවෙකු භාවිතා කිරීමේ යහපත මොකද්ද? අන්න ඒ ආයෝජන කළමනාකරුගේ තියෙන ස්කිල්ස් නැත්තම් එයාගේ දැනුම, එයාගේ කුසලතාවයන් අපිට මේකේ උත්තරේට ලියන්න පුළුවන්. ඇයි අපි ඒ දෙයකට එහෙම ස්පෙෂලායිස් කෙනෙක් පාවිච්චි කරන්නේ? ඒක කරන්නේ ඒගොල්ලන්ට අදාළ දත්ත තියෙනවා, අදාළ පුරෝකථනය කිරීමේ හැකියාව තියෙනවා, බාහිර සාධක ගැන දැනුම තියෙනවා. එතකොට ඒත් එක්ක සාපේක්ෂව අවදානමකින් වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. right? මේකෙදි කියලා තියෙන්නේ asset allocation එක ගැන තියෙනවා. නමුත් අහලා තියෙන්නේ ඉනිමන් ක්‍රමයේ කැප කළ ක්‍රමය, dedicated and ladder strategy කියන එකේ ක්‍රමෝපායන් අපි සාකච්ඡා කරා.
ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන අපි ආයෝජන උපදේශනය සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඒකේ ඔයගොල්ලන්ට මේ ඒක ලියන්න පුළුවන්. right අපි 6 වෙනි ප්‍රශ්නේ මින් කවර සහභාගී වන්නෙකු විසින් බාරකාර සේවාවන් භාවිතා නොකරන්නේද? භාවිතා කරන්නේ නැති අය කවුද කියලා අහන්නේ. right බාරකාර සේවාවන් භාවිතා කරන්නේ නැති කවුද කියලා. මේකෙදී අපි අර කතා කරලා නැති කොටස තියෙනවා ණය වර්ගීකරණ ආයතන කියලා. ඇත්තටම බාරකාර සේවාවන් අරමුදල් කළමනාකරුවෙකු භාවිතා කරන අපේ දැනුම හැටියට දැන් අපි කිව්වා වගේ ඒකක බාර වගේ කන්සෙප්ට්ස් වලදී ඉහළ ආයෝජ්‍ය අගයක් ඇති ආයෝජකයන් ඒ හයි නෙට්වර්ත් ඉන්ඩිවිජුවල් කියන ඒ කොටස භාවිතා කරනවා. ආයෝජන බැංකු අනිවාර්යම බාරකාර සේවාවන් භාවිතා කරනවා. ඔය ණය වර්ගීකරණ ආයතන රේටිං ඒජන්සිස් අන්න ඒ අය තමයි ඒ බාරකාර සේවාව භාවිතා කරන්නේ නැත්තේ. මොකද ඒගොල්ලන්ගේ කාර්යභාරය තමයි අදාළ ආයතන සහ අදාළ ඒ සුරකුම් ණය වර්ගීකරණයට ලක් කිරීම, රේටිං සිද්ධ කිරීම, ශ්‍රේණිගත කිරීම සිද්ධ කිරීම තමයි ඒගොල්ලන්ගේ කාර්යභාරය. right අපි මේකෙත් අපි ඔක්කොම කතා කරපු ඒවා තමයි තියෙන්නේ. මේකේ අන්තිම එක අපි පස්සේ කතා කරමු. මේකේ කරපු නැති කොටස් කිහිපයක් තියෙනවා 7 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේදී අපි ඔක්කොම කතා කරලා තියෙනවා. ඇත්තටම ආයෝජන කළමනාකරණ ආයතනයක සීමාවල් නැත්තම් මුහුණ දෙන ප්‍රශ්න මොනවද කියන එක ඒකේ තියෙනවා. වත්කම් විභජනය කියන එක අපි කතා කරා. ඒක හරි විදිහකට ඕනනම් වත්කම් විභජනය කියලා කියන්නේ අරමුදල් කළමනාකරුවෙකු හෝ කළමනාකරණ ආයතනයක් විසින් විවිධ වත්කම් පන්තීන් යටතේ ආයෝජනයන් සිදු කිරීමේ ක්‍රමවේදය. ඒ කියන්නේ සමස්ත ආයෝජනයේ විවිධ වත්කම් පන්තීන් යටතේ කාලානුරූපීව බෙදීම තමා වත්කම් විභජනය කියලා කියන්නේ. ඒතර වත්කම් විභජනයේ ප්‍රධානම වාසිය තමා අවදානම බෙදා හැරීම. දැන් අපි අර කියලා තියෙනවා don't put your all eggs in one basket කියලා ආයෝජනය සම්බන්ධයෙන් එහෙම කතාවක් තියෙනවා. ඒතර ඒකෙදි කියන්නේ සියලුම වත්කම් හෝ ආයෝජනයන් එක තැනකට කොටු කරන්න එපා. එක ආයෝජනයක යොදවන්න එපා. මොකද එක සමාගමක එක අංශයක යොදවන්න එපා. මොකද ඒ අංශය හෝ සමාගම කඩා වැටුනොත් සම්පූර්ණ ඒ ආයෝජනයේ ඒ වත්කම විනාශ වෙලා යනවා ආපහු. එතකොට ඒක රිකවර් කරන්න බෑ. ඒකින්ද විභජනයක් බෙදීම සිද්ධ කරන්න ඕනේ. එතකොට එහෙම වුණාම රිස්ක් එක ඩයිවර්ස් වෙනවා. නැත්නම් අවදානම බෙදිලා යනවා විවිධ වත්කම් අතර. එතකොට එකකින් පාඩු වුණත් අනිත් එකකින් ඒ පාඩුව මගහරවා ගන්න පුළුවන්. right ඒක ඔයගලන්ට ලියා ගන්න පුළුවන්. එතකොට ආයෝජන කළමනාකරණ කර්මාන්තය සඳහා නියාමනයන්ගේ වැදගත්කම අපි කතා කරා මේ දැන් ටිකට ඉස්සෙල්ලා. සක්‍රිය සහ අක්‍රිය අරමුදල් කළමනාකරණය ගැන කතා කරා. එතකොට විශ්වවිද්‍යාල අධ්‍යාපන ආධාර අරමුදලක් ඒ වගේ දෙයකට මේක වඩාම සුදුසු මොන වගේ අරමුදල් කළමනාකරණ ක්‍රමවේදයක්ද කියලා අහන්නේ. ඒතකොට විශ්වවිද්‍යාල අධ්‍යාපන ආධාර කියලා කියන්නේ ඒ අධ්‍යාපන ආධාර. නැත්තම් සමහරට මේක ස්කෝලර්ෂිප් දෙන්න, ශිෂ්‍යත්ව දෙන්න යොදා ගන්න අධ්‍යාපන අරමුදලක් වෙන්න පුළුවන්. නැත්තම් විවිධ පර්යේෂණ කටයුතු සඳහා, නැත්තම් මොනවා හරි වෙල්ෆෙයාර් විශ්වවිද්‍යාලය නමින් කරන එක එක සත්කාරක මොනවා හරි ඒ වගේ කටයුතු සඳහා යොදා ගන්න අරමුදලක් වෙන්න පුළුවන්. එතකොට
ඒ වගේ එකකට වඩාත් ගොඩාක් වැඩි අවදානම් සහිත සක්‍රිය අරමුදල් කළමනාකරණයක් ඒ තරම්ම ගොඩක් අපිට රෙකමන්ඩ් කරන්න නැත්තම් ඒ වගේ එකක් සුදුසුයි කියලා කියන්න ටිකක් අමාරුයි. ඒකින්ද ඒකට වඩාත් යෝග්‍ය වෙන්න පුළුවන් අක්‍රිය අරමුදල් කළමනාකරණය. මොකද ඉතා ඉහළ ප්‍රතිලාභයක් අපේක්ෂා කරන්නෙත් නැහැ විශ්වවිද්‍යාල අධ්‍යාපන අරමුදලක් වගේ ඒ හා සම්බන්ධ දෙයකදී කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. right එතකොට මේකේ අපි අරමුදල් රැස් කිරීම ගැන අපි කතා කරා. අර මුලම පාඩම් වල මේකේ වැදගත්කම කතා කරොත් අපි සමාගම් වලට විවිධ අවස්ථාවල අරමුදල් රැස් කිරීමට අවශ්‍ය වෙනවා. අන්න එතකොට අපි නිකුතු කළමනාකරණය අපි ඉගෙන ගත්ත දේවල් ටිකක් යොදා ගන්න ඕනේ. එතකොට මූලිකවම දෙකයි තියෙන්නේ. හිමිකම් නිකුතු, ණය නිකුතු. අන්න ඒ වගේ ප්‍රාථමික වෙළඳපොළ තුලින් අරමුදල් රැස් කිරීම තමයි සිද්ධ වෙන්නේ. ඒකේ ඒ සේවාවේ ඒ නිකුතුකරුට. හැබැයි මේකේ අහන්නේ ගනුදෙනුකරුවන්ට ඇති වැදගත්කම. ඒතකොට ගනුදෙනුකරුවන්ට ඒතකොට දැන් මෙතන ගනුදෙනුකරුව වෙන්නේ අදාළ නිකුත් කරන ආයතනය. ඒතකොට ඒකට අරමුදල් රැස් කිරීමට අවම පිරිවැයකින් අරමුදල් රැස් කිරීම සම්බන්ධයෙන් උපදෙස් ගන්න පුළුවන් ආයෝජන බැංකුවකින්. මොකද කොයි නිකුත් කිරීමද ඒ අදාළ අවස්ථාවට වඩා සුදුසු කියලා. මම අර කේස් ස්ටඩීස් ගොඩාක් කරා. අපි මුල පාඩම් වල ණය නිකුතුවක්ද හිමිකම් නිකුතුවක්ද කරන්න කියන තීරණයට අදාළව ගොඩක් කරුණු අපි සාකච්ඡා කරා. right කලඹ කළමනාකරණය. අතට පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට්. ඒතකොට පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් එක ගනුදෙනුකරුවන්ට කොහොමද වැදගත්කම. ඒතකොට ඒක විතරක් නෙමෙයි ඇත්තටම ඒ අදාළ ආයතනයේ තියෙන වැදගත්කම අපි ඒක කලින් කතා කරා. ගනුදෙනුකරුවන්ට පැත්තෙන් කලඹ කළමනාකරණය සම්බන්ධයෙන් තියෙන වැදගත්කම මොකක්ද? ඒක කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම සිද්ධ වෙනවා පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් එකේදී. මොකද කලඹ කළමනාකරණේ විශේෂ වූ ආයෝජන කළමනාකරුවෙකු විසින් තමයි සිද්ධ කරන්නේ. එතකොට එයාගේ තියෙන කුසලතාවයන් පාවිච්චි කළ උපරිම ප්‍රතිලාභයක් අවම අවදානමකින් ඒගොල්ලන් ලබා දෙන්න හැකියාව තියෙනවා. එතකොට ඒක කලඹ කළමනාකරණේ වැදගත්. ඒ වගේම තමයි අර වත්කම් විභජනය මේ කලඹ කළමනාකරණයේදී ක්‍රියාත්මක වෙනවා. පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් කියලා කියන්නේ ඒ විවිධ වත්කම් පන්තීන් අතර ආයෝජනය කිරීමේ ක්‍රමවේදයක්. එතකොට ඒකට අදාළව ක්‍රියාත්මක වෙනවා. ඒක වාසිදායකයි. එතකොට සාපේක්ෂ අවදානම අඩු අවදානමකින් වැඩි ප්‍රතිලාභයක් එතන ලැබෙනවා. right අපි අනිත් පාඩම් වලට එනකොට කතා කරමු. අර තම සුරකුම් ගිනුම් මත සුරකුම් වෙළඳාම වගේ පාඩම් අන්තිමට තියෙන ටික අපි ඒක ඒ අවස්ථාවේදී කරමු. එතකොට අපි අලුත් පාඩමක් එන සතියේ පටන් ගන්නවා. නමුත් මම මේක කෙටි විස්තරයක් කරන්නම්. කෙටි විස්තරයක් කරලා අපි නවත්තමු පාඩම. ඊළඟ ලොකු පාඩම වෙන්නේ ව්‍යුහගත මූල්‍යකරණය නැත්නම් structured financial products කියලා හඳුන්වනවා. ඒ කියන්නේ සාමාන්‍ය අපි භාවිතයේ පවතින උපකරණ ගැන තමයි මේ දක්වාම අපි කතා කරේ. නමුත් මේ ව්‍යුහගත මූල්‍යකරණය කියන එකේදී අපිට අපි ඒ ෂණයෙන් අපිට ඒ උපකරණය දකින්න බෑ. ඒක විශේෂ ක්‍රමයකින් ඒ මූල්‍ය උපකරණය සකස් කරන්න ඕනේ. මම ඒක සොරකුම් කරණය කරද්දී ඔයගලන්ට ඒක ගොඩක් තේරෙයි. ඒකෙදි කරන්නේ ඒ අවදානම විවිධ පාර්ශවවලට පැවරීම විකිණීම වගේ දේවල් වලට අපි ඒ උපකරණය විශේෂයෙන්ම සකස් කරන සංකීර්ණ මූල්‍ය උපකරණයක්. right ඒතර ඒකේ මූලික ආකාර දෙකක් තියෙනවා. සුරකුම්කරණය සහ ණය ව්‍යුත්පන්න credit derivatives කියන දෙක. එතකොට
සුරැකුම්කරණය මම අනිත් දවසේ සම්පූර්ණයෙන්ම අපි පටන් ගමු සුරැකුම්කරණය. එතකොට අපි ඉස්සරහා තියෙන පාඩම් ගත්තොත් මේක මූලික පාඩමක් securitization derivatives කියන ව්‍යුත්පන්න සහ සුරැකුම්කරණය කියන කොටස. ඒක තරමක් ලොකු අපි සෙෂන්ස් දෙකක් විතර යන්න ඕන එකක්. අපි ඒක එන සතියේ ඉඳන් ඒ ලොකු පාඩමට එන්ට වෙමු. right okay